හොඳයි ආයිබෝන් සුබ දවසක් අලුත් පාඩමක් අරන් ඇවිල්ලා තියෙන්නේ හතරවෙනි පාඩම අපේ. ඔබ දන්නවා අපි IP address basic theory වලින් නැවැත්තුවා. දැන් ඉතින් මුගක් දෙනා සන්තෝෂයෙන් ඉන්නවා ඇති උදම්මන්නවා ඉතින් IP address නම් දැන් ඔක්කොම දන්නවා කියලා. මෙහෙමයි. ඔබ විසින් IP address ඉගෙන ගත්තේ theory පමණයි. ඒක හොඳට මතක තියාගන්න. ඔබ මේ ඉගෙනගත්තු IP address ටික පොතක ලියන්නවත් විභාගෙට ලියලා විභාග ප්‍රතිඵලයක් ගන්නවත් කොළ කඩදාසි වල පිරවීම සඳහා තියෙන ගණිතමය කොටසක් නෙවෙයි. ඔබ දන්නවා දැන් O level A level ගණන් හැදුවා හදලා ගිහිල්ලා exam ලියලා exam pass වෙනවා එච්චරයි. මේ IP address කියන්නේ නම් එහෙම දෙයක් නෙවෙයි. මේ IP address theory ගන්නවා තමයි board එකක ලියලා theoretically. නමුත් මේක සම්පූර්ණ practically අපේ networking ශාස්ත්‍රය තුල යෙදෙන දෙයක් කියලා අවධාරණයෙන් සියලු දෙනා තමන්ගේ සිහි තබා ගත යුතුයි. එහෙමනම් මේ ඉගෙනගත්තු IP address යෙදෙන්නේ කොහොමද? ප්‍රැක්ටිකල් ඇප්ලිකේෂන් මොනවද? මේවා යොදන්න මොනවද උපකරණ? මේක හදලා දෙන්නේ කවුද? මේක දාන්නේ කොහාටද? වැටෙන්නේ කොහොමද? ඉබේනවද? මැනුවල් දානවද? ඔටෝමැටිකලි අසයින් වෙනවද? ඔගේ ප්‍රශ්න ගොඩාක් ප්‍රශ්න පත්තරයක් තියෙනවා ඇත්තටම. ඇත්තම කියන්න ඕන මුගක් විශේෂයෙන් අපේ ICT කරන ළමයි එහෙම IP address ඉගෙන ගන්නවා, theory ටික පාඩම් කර ගන්නවා, exam ගොඩ යනවා. මෙහෙමයි. ඒකේ වැරද්දක් නැහැ. නමුත් හොඳට මතක තියාගන්න මේ IP address ඊට වඩා ලොකු පුළුල් පරාසයක යෙදෙනවා කියලා. එතනම දැන් ඔබ අහලා ඇති විශ්ව ගම්මානයක් මුළු ලෝකෙම කියලා දැන් මතයක් යනවා. ඒ කියන්නේ මුළු ලෝකෙම එකිනෙකට සම්බන්ධයි කියන එක. ඕනම තැනක තියෙන ඕනම විස්තරයක් අපිට බලන්න පුළුවන්, ගන්න පුළුවන්, අහන්න පුළුවන්. එතකොට ඔබ විසින් අමතක කරන්න එපා. මේ IP address කියන පදනම මත තමයි මුළු ලෝකෙම විශ්ව ගම්මානයක් බවට පත් වෙලා තියෙන්නේ. එහෙමනම් ඒ සියල්ල ඒ දත්ත sannivedanaya සියලු දේවල් සිද්ධ වෙන්නේ මෙන්න මේ කියන IP address හරහා. හරි. එහෙමනම් අපි පාඩමට යමු වෙමු. මුලින් මූලික තියරි සංකල්ප ටිකක් තවත් ඉගෙන ගන්න තියෙනවා. ඇප්ලිකේෂන් ටිකක් කොහොමද යෙදෙන්නේ කියලා. ඊට පස්සේ අපිට තියෙන්නේ ප්‍රැක්ටිකල්. එතකොට කියන්න ඕනේ දා සමරිය. අන්තිම පාඩමේ අපි සමරියක් කරේ නැහැ. ඇත්තම සමරිය කරේ අමතක වෙලා නෙවෙයි. අද කරන්න ඕන නිසා. මූලික පාඩම් වලට සහභාගී නොවී අද පාඩමට සහභාගී වෙන්න එපා. විශේෂයෙන් IP address කියන එකට යන්නේ නැතුව ඔබට මේක આવොත් අද කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඒක නිසා මුල් පාඩමට සහභාගී වෙලා කරුණාකරලා මේ පාඩමට සහභාගී වෙන්න. අපි බලමු කොහොමද මේ IP address වල practical application කියලා. ඊටාම රසවත්, ඊටාම සුන්දර පාඩමක්. ලස්සනට ඉගෙන ගන්න පුළුවන් ඔබට. හරි. මුලින්ම ඉදා කරපු එකේ සමරියක් අපි ඉදිරිපත් කරමු. IP address වල ඔබට IP address යටතේ ඔබ මොනවද ඉගෙන ගත්තේ? IP address කියන්නේ සරලව කියන්නේ මම ඉක්මනට කියනවා එදා කියන්න නිසා bit 32ක් තියෙනවා කිව්වා, octet 4ක් තියෙනවා, ඉලක්කම් set 4ක් තියෙනවා කිව්වා. ඒවට අපි octet කියලා කිව්වා. first octet, second octet, third octet, fourth octet කියලා. එක octet එකට 10 පාදෙන් ලියුවොත් තියෙන පුළුවන් ආවමගේ බිඳුවයි පො උපරිමගේ 255 ගුවා. බිඳුවත් 255 අතර තියෙන අගේ පරාසය තමයි මේක වෙනස් වෙන්නේ කියලා කිව්වා. එතකොට මේ විදිහට ලියුවොත් බිලියන 4.2කටත් වඩා වැඩි IP ප්‍රමාණයක් අපිට ලියන්න පුළුවන් කිව්වා. ඒ IP address වලින් class A, B, C කියලා IP address ප්‍රධාන කොටස් තුනකට වෙන් කරා. class A කිව්වා first octet එක විතරක් සලකලා 127 අතර කිව්වා. class B කිව්වා 128ත් 191ත් අතර. class C කිව්වා 192ත් 223ත් අතර. තවත් දෙකක් කියලා දුන්න D සහ E කියලා. ඒ විතරක් වැදගත් නෑ කො මල්ටිකාස්ට් සහ රිසර්ච් වලට පාවිච්චි කරනවා කියලා අපි කිව්වා. එතකොට මේ පරාසය තුල අපිට අපේ ගණනය කිරීම සියල්ල සිද්ධ වෙන්නේ මේ පරාසය තුල කියලා කිව්වා. ඒ වගේම අපි මේ IP address ගොඩෙන් යම් කිසි කොටසක් private IP කියලා වෙන් කරා. ඔබට මතක ඇති private IP කියලා වෙන් කරා. එතකොට 10 මුලට එන පළවෙනි එකේ class A කියලා private IP එකක් 10 මුලට එන ලෙසත්, class B වලින් තවත් private IP එකක් 172යි 16 මුලට එන විදියටත්, 192යි 168 එන විදියට class C වලිනුත් IP address වෙන් කිරීම සිද්ධ කරා. ඊට අමතරව ඔබට subnet mask කියලා දෙයක් කියලා දුන්නා. subnet mask එකෙන් කරනවා කිව්වේ IP address එක host කොටස සහ network කොටස එකිනෙකට වෙන් කිරීම. host සහ network කොටස් වලින් කියන කාර්ය පැහැදිලිව කිව්වා. network කොටස හැම විටම පොදුයි කිව්වා. host කොටස තමයි කිව්වා එකින් එකට වෙනස් වෙන්නේ. හරි. මේ ඉගෙනගත්තු IP address මෙන්න මේවට practically යොදන්නේ කොහොමද කියලා දැන් අපි බලමු අපේ උපකරණ වලට. හරි. පළවෙනිම ප්‍රශ්නය මේ IP address එකක් හදන්නේ කවුද? කොහෙන්ද හදන්නේ? දැන් මම ඔබට කිව්වා මේක මේ පොත්පත් ගණිත කර්මයක් කිව්වා. ගණිතමය සංකල්පයක් කිව්වා. එහෙමනම් මේක පොතේ පතේ ලියලා එතනින් ඉවර කරනවද? නැහැ. පැහැදිලිව මතක තියාගන්න. ගණිතමය සංකල්පයක් තමයි නීති රීති පද්ධතියක් බව ඇත්ත. ඒ නීති පද්ධතිය, ඒ රීති පද්ධතිය, ඒ ගණිතමය සංකල්ප පාවිච්චි කරලා අපි විසින්
සියලුම network එකක් තුල සියලුම උපකරණ වලට මේ IP address පාවිච්චි කරනවා. එතකොට ගණිතමය සංකල්පයක් තුලින් හදපු මේ IP address කියන එක මේ logical address කියන එක කොහොමද මේ අපි ඇප්ලිකේෂන් එකක් හැටියට උපකරණයකට යොදන්නේ කියලා ඔන්න ගැටලුවක් එනවා. මම ඔබට මතකයි මම රූප සටහනක් ඇඳලා ස්විච් එකක් ඇඳලා රතු පාටෙන් රවුටර් එකක් ලකුණු කළා. කොහොම රවුටරේ තමයි වැදගත්ම කෙනා. මෙයා තමයි අපේ නෙට්වර්ක් එකේ ඉන්න වැදගතා. මෙයාට වැඩි වැදගතෙක් නෑ. සියල්ල සිද්ධ කරන්න මෙයා කියලා. එහෙමනම් අද පටන් ඉතාමත් වැදගත් තීරයක් මතක තියාගන්න. IP address logical address කියන එක හදලා දෙන උපකරණය තමයි router එක. එහෙමනම් ඉතාමත්ම වැදගත් තීරයක්. මේ IP address හදන්නේ කවුද? router එක. දැන් ඔබ හරි එතකොට කිව්වනේ මේ ගණිතමය සංකල්පයක් තීරයක්. ඔව් ගණිතමය සංකල්පයක් තමයි තීරයකක් තමයි. නමුත් ඒකේ ප්‍රැක්ටිකල් ඇප්ලිකේෂන් එකක් තියෙනවා. ප්‍රායෝගික යෙදුමක් තියෙනවා. ඒ ගණිතමය සංකල්පයේ ප්‍රායෝගික යෙදුම තමයි router එකක් විසින් ලබා දෙන්නේ. එතකොට router විසින් මේ අපි හදපු IP address තමන්ගේ network එක තුල නිසියාකාරව ක්‍රමානුකූලව භාවිතා කරලා තමන්ගේ වැඩ කටයුතු ටික සිද්ධ කරගන්නවා. එහෙනම් ඉතාමත්ම වැදගත් කරුණක්. IP address සාදා දෙන උපකරණය ගත්තොත් router එක. වෙන කවුරුවත් නෙවෙයි router එක. එහෙනම් router එකකට පුළුවන් මේ IP address එක හදලා දෙන්න. හරි. එතකොට ඊළඟට අපි බලන්න ඕන මේ IP address භාවිතා කරන අනිකුත් උපකරණ මොනවද කියලා ඔබ දැනටත් දන්නවා. හරි. එහෙමනම් ඉතාමත් වැදගත් කරුණක් ඉගෙනනවා මේ IP address යටතේම. හරි IP address වල දැන් අපි ප්‍රැක්ටිකල් කරන්නේ. IP address වල practical application ටික තමයි දැන් අපි කරන්නේ. practical කරන්නේ. ඔබ බලන්න ICT ළමයි එහෙම theory කරනවා, කටපාඩම් කරනවා, IP practical කියලා දෙයක් කරනවද නැහැ. ඔබ කරන්නේ theory ටික කටපාඩම් කරලා විභාග ගොඩ දාගත්තා එච්චරයි නෑ. එතනින් එහාට වීදිච්ච ලොකු පරාසයක මේ IP address තියෙනවා. එහෙමනම් වැදගත්ම කරුණ තමයි මේ ඔබ දන්නවද? මෙච්චර කාලෙකට ඉගෙනගෙන තියෙනවද? IP address එකක් හදලා දෙන උපකරණය තමයි router එක. ඒක ඉතාමත් වැදගත් කරුණක්. එහෙමනම් IP address එකක් සාදා දෙන උපකරණය router එක වේ. එතකොට ඒකෙන් අදහස් කරන්නේ අනිකුත් කිසිම උපකරණයක් IP address ගැන දන්නේ නැහැ, හදලා දෙන්නේ නැහැ. නෑ, හදලා දෙන්නේ නැහැ කියන එකයි දන්නේ නැහැ කියන එකයි එක. දෙකක්. එතකොට router එක විසින් හදලා දෙනු ලබන IP address තමයි අනිකුත් සියලුම උපකරණ භාවිතා කරන්නේ. එහෙමනම් router එක විසින් මේ හදලා දෙන උපකරණ අදාළ උපකරණ තම තමන්ගේ අදාළ host පාවිච්චි කරලා තම තමන්ගේ IP address වලට යොදාගෙන තමන්ගේ network එක තුල අදාළ කාර්යය සිද්ධ කිරීම තමයි අනිකුත් උපකරණ වලින් කෙරෙන්නේ. එතකොට විශේෂයෙන් කියන්න ඕන ඔබ විසින් කරගත්ත hub එක සහ switch එක. hub එක සහ switch එක ඇත්තටම IP address ගැන දන්නේ නැහැ. එතකොට ඔන්න ගැටලුවක් එනවා. ඒක කොහොමද එහෙම කියන්නේ? hub එක switch එක නේද වැදගත් ඔක්කොම එකතු කරලා එයා තමයි සේරම කරන්නේ. එයා තමයි හැමෝටම බෙදලා දෙන්නේ. ඔව් ඔක්කොම ඇත්ත. ඒ ඔක්කොමත් ඇත්ත. නමුත් hub switch එක කියන්නේ IP address කියන්නේ මොකක්ද කියලා අඳුරන උපකරණයක් නෙමෙයි. hub එක කියන්නේ IP address කියලා අඳුරන උපකරණයක් නෙමෙයි. එහෙමනම් අපි බලමු මේ IP address අඳුරලා වැඩ කරන උපකරණ මොනවද කියලා. ඒ වගේම යමක් කියන්න ඕන මම ඔබට basic network එකක් තුල AP එකක් access point එකක් ගැන හැඳින්වුවා. access point කියන්නේ අද කාලේ ගොඩක්ම ජනප්‍රිය වෙච්ච ලෝකේ ජනප්‍රිය වෙච්ච smartphone එක වැඩ කරනකොට wifi එක වැඩ කරනකොට internet යන්න වැදගත් වෙච්ච උපකරණයක්. ඒ වගේම router එකෙන් කෙරෙන යම් කිසි කොටසක්, ඉතා සුළු කොටසක් IP ලබා දීමක් access point එකටත් ඇත්තටම කරන්න පුළුවන්. නමුත් අපේ network එක ප්‍රධාන access point එක නෙවෙයි. එයා විසින් හදලා දෙන IP වලට වඩා අපිට router එක විසින් හදලා දෙන IP අරගෙන අපේ වැඩේ කරන්න පුළුවන්. නමුත් ඔබ විසින් දැනගෙන සිටිය යුතුයි access point එකක් මගිනුත් IP address issue කළ හැක. IP address හදන්න පුළුවන් උපකරණයක්. ඒකත් ලිව්වා කියලා අපිට යන්නේ නැහැ. එහෙනම් නමුත් වැදගත් router එක ඒක අපේ ඒකේ තැන නැති වෙන්නේ නැහැ. AP කියන්නේ මොකද්ද කියලා කලින් පාඩමේ කියලා දුන්නා. access point.
IP address represent via hacker. එහෙමනම් ඊට පස්සේ බලන්න ඕන IP address භාවිතා කරලා වැඩ කරන උපකරණ ඔබ දැනටත් දන්නවා. ඔබේ සරල උදාහරණය තුල අපි ඔක්කොම හඳා. එහෙමනම් අපි ලියමු පහත උපකරණ IP address භාවිතා කරලා ක්‍රියා කරන. හරි. එහෙනම් මොනවද මේ IP address පාවිච්චි කරන උපකරණ? බලමු. පළවෙනි මේක printer එක. printer එක ගැන කිව්වොත් මතක තියාගන්න ඉස්සර තිබුණා printer එකක් ලොකු port එකක් එක්ක මෙච්චර විතර parallel port කියලා අපි කියනවා. ඒ printer නෙවෙයි දැන් අලුත්ම ඔබට කලින් රූප සටහන වල දැක්කුවා Ethernet port එක සහිත printer එක IP address වලින් වැඩ කරන උපකරණ. ඇත්තටම දැන් මෙන්න මේ වැඩ කරන උපකරණ වෙන් කිරීම වර්ගීකරණය කිරීමට OSI 7 layer කියලා මේ 7th layer කියලා පාඩමක් තියෙනවා. එතකොට ඒ 7th layer කියන පාඩම තරමක් ඔබට මුල් හරිය තේරුම් ගන්න අපහසු නිසා මම 7th layer වලට පසු තවත් පාඩම් කිහිපයකට පස්සේ යොමු වෙනවා. දැනට ඔබ විසින් 7th layer කතාවක් නැතුව මේ උපකරණ ගැන අවබෝධයක් තිබිය යුතුයි. තාම සරලව කරන්නේ මට නැත්තම් පළවෙනි පාඩම හැටියට 7th layer වලින් පටන් ගන්න තිබ්බ ඔබට මේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඔබට තේරෙන්නේ නැති මම මේ උගන්වන හැම දෙයක්ම ඊට කලින් පාඩම් එක්ක සම්බන්ධයි. ඔබ මේක මම මොනවා හරි වචනයක් කිව්වොත් ඒ වචනේ ඊට කලින් පාඩුවේ උගන්වලා තියෙනවා. ඒක තමයි ක්‍රමය. ඒක නිසා මේ විදිහට සරල වෙන්න තමයි මේ කියන්නේ. ඒක නිසා දැනට ලොකුවට එහෙම හිතන්නේ නැතුව ඔයසින් මේ දීලා තියෙන උපකරණ ටික මේ ලියා ගන්නකෝ හරි. එහෙනම් printer එක විසින් printer එක කියන්නේ IP address පාවිච්චි කරන උපකරණය. එහෙනම් අපි කිව්වා DVR එක. කැමරා ඩිජිටල් මේ හැම වචනම තේරුම ලියන්නේ කලින් පාඩමේ කරලා තියෙනවා. ඩිජිටල් වීඩියෝ එක. ඔව් ඒකත් එහෙනම් CCTV වලට පාවිච්චි කරන ඔබේ DVR එකත් IP address වලින් වැඩ කරන උපකරණයක්. ඊට පස්සේ අපි කිව්වා IP කැමරා කියලා જાතියක් විශේෂිත ආයතන වල පාවිච්චි කරනවා කිව්වා. හරි. ඒකත් IP address වලින් පාවිච්චි කරන උපකරණයක්. ඊට පස්සේ අපි කිව්වා බැංකුවක මේ ATM machine එක. ATM machine එක කියන්නේ IP address වලින් පාවිච්චි කරන මේ භාවිතා කරලා වැඩ කරන උපකරණයක්. හරි. එතකොට තව අපි එදා උදාහරණය තුල ගත්ත ATM එක ගත්තා, IP address ගත්තා, DVR ගත්තා, printers ගත්තා, access point එක මෙතන දීවිලා තියෙනවා. හරි access point කියන්නේ IP address වලින් පාවිච්චි කරන උපකරණයක්. router එකෙන් දැන් අමුතුවෙන් ලියන්න ඕනේ. router එකට තමයි මේවත් ඉගෙන ගන්න. router එක තමයි අපේ ප්‍රධානියා හැටියට සලකන්නේ. එතකොට මෙන්න මේ IP address වලින් වැඩ කරන උපකරණ සහ IP address පාවිච්චි කරලා වැඩ නොකරන උපකරණත් අපිට වෙන් කරලා අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන. එතකොට බලන්න ඔබ විසින් මේ හැම port එකක් තුලම මේ උපකරණයක් තුලම පළවෙනියට කියලා දීපු RJ45 connector port එක තියෙනවා. එතකොට අපිට සමස්ත නිගමනයකට එන්න බෑ RJ45 connector එකේ තියෙන සියල්ල IP address වලින් වැඩ කරනවා කියලා. RJ45 connector එකේ තියෙන සියලු උපකරණ network device හැටියට අපිට සලකන්න පුළුවන් network එකක් කරා වැඩ කරන්නේ. නමුත් RJ45 තිබුණ පළියටම IP address වැඩ නොකරන උපකරණ තියෙනවා. hub එක සහ switch එක කියන්නේ ප්‍රධාන ඒ වගේ උපකරණ දෙකක්. එයාලා ඒකට සහයෝගය දෙනවා. ඒක හරහා වැඩ කරනවා. නමුත් එයාලා තුල IP address කියන එක එයාලා දන්නේ නැහැ. hub switch IP address හරහා ක්‍රියා කිරීම සිදු නොකර. හරි අර කොටටම ලියා ගන්න. අරකම ඊළඟ කරුණ තමයි hub switch. හරි. දැන් ඔබ දන්නවා IP address හරහා පාවිච්චි කරන්නේ මොනවද? වැඩ කරන උපකරණ මොනවද? වැඩ නොකරන. දැන් මේ ලෝකේ තියෙන හැම device එකක්ම මෙතන නැහැ. ලෝකේ device තියෙන හැම device එකක් ගැන ඔබට අවබෝධයක් නැහැ. ඒක නිසා දැනට අපිට මූලිකව අපි විසින් භාවිතා කරන IP address වලින් පාවිච්චි කරන මේ උපකරණ ටික තමයි තියෙන්නේ. හරි. අපි දැන් බලමු අපිට පුරුදු network එක තුල මේ IP address යොදන්නේ කොහොමද කියලා. basic network එක ගමු අපේ. basic network එක. ඇත්තටම දැන් මේ මෙච්චරම මේ විග්‍රහ කරමින් කරන්නේ ඔබට මේක ගැන නිසි අවබෝධයක් ලැබෙන්න ඕන නිසා. නැත්තම් මට ඊටාම සරලව මේක IP address වල theory ටික කරලා දාලා හරි මෙන්න මේක ප්‍රැක්ටිකල් ගිහලා යන්න පුළුවන්. නමුත් ඔබට අවබෝධයක් නැහැ හුඟක් අයට මේ IP address කොහොමද දාන්නේ කොහොමද යෙදෙන්නේ කියලා. හරි මම ගන්නවා
අපිට සුපුරුදු ස්විච් එක පුරුදු ස්විච් එකක් ගත්තා. එහෙනම් මේකේ ප්‍රධානියා ඉස්සෙල්ලා අඳිනවා. කවුද ප්‍රධානියා? රවුටර් එක. එතකොට ඇයි රවුටර් එක ප්‍රධානියා වෙන්නේ කියලා අපි බලමු නෙට්වර්ක් එකක් තුල. හරි. තවත් උපකරණ කීපයක් අපි අඳිමු. printer DVR computer ඇන්දේ නැහැ වැදගත්ම කට්ටිය. desktop laptop අපි ගමු finger scan ඔක්කොම අඳින්න ඕනේ නැහැ. අපි දාන්න ටිකක් අඳිමු. හරි. finger scan සහ අපි මෙතනට ගමු desktop PC. හරි. IP කැමරාව ගමු. මෙලෙස තියෙන නෙට්වර්ක් එකක් මේ නෙට්වර්ක් එක තුල තියෙන සියලුම දෙනා දැන් ක්‍රියා කරන්නේ වැඩ කරන්නේ IP ඇඩ්‍රස් හරහා. කවුද මේ IP ඇඩ්‍රස් හදලා දෙන්නේ ලබා දෙන්නේ රවුටරේ. කොහොමද මේකට IP ඇඩ්‍රස් ලබා දෙන්නේ කියන එක තමයි දැනගන්න ඕන. හරි. ඔබ විසින් මෙහෙම මතක තියාගන්න. ලෝකයේ තුල තියෙන රවුටර්ස් වලින් 90%ක් රවුටර්ස් වලට කම්පැනි හදන මැනුෆැක්චරර් විසින් IP එකක් දාලා අසයින් කරලා තමයි එවන්නේ. හදලා දාලා එවන්නේ. හරි. එතකොට Cisco කියලා world standard number 1 router එක තියෙනවා. ඒ වගේ routers ගත්තම එයාලට IP දාන්නේ නැහැ. ඒවා ඉදිරියේදී ඔබට ඉගෙන ගන්න පුළුවන්. එහෙම නැතු ඔබ දන්න සාමාන්‍ය දැන් ඉන්ටර්නෙට් වලට පාවිච්චි කරන සාමාන්‍ය router එකක් වෙන්න පුළුවන්. ඔබ දන්නවා 3G කියනවා, 4G කියනවා, DSL කියනවා වගේ routers වර්ග තියෙනවා. හරි. අපි තාම කතා කරන්නේ මේ බේසික් මට්ටමේ router ගැන. ඉහළ මට්ටමේ Cisco වගේ advanced router වලට යන්න අපිට තව කල් තියෙනවා. හරි. ඔබ විසින් කිසියම් කොහෙන් හරි මිලදීගෙන හෝ කාගෙන් හෝ ලැබිච්ච router එකක් සැලකුවොත් ඒ router එකට කම්පැනි එක විසින් දමලා ලබන router එකට IP address එකක් තියෙනවා. හරි. එහෙමනම් IP address හදන්නේ කවුද router ඒ? ඒ router එකට manufacturer විසින් IP එකක් යොදලා එවනවා. අපිට අවශ්‍ය නම් ඒක වෙනස් කරන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. එහෙමනම් අපි බලමු ඒ දීලා තියෙන IP එක පාවිච්චි කරලා කොහොමද මේ network එක distribute කරන්නේ කියලා. හරි. අපි කතා කරමු මේක සාමාන්‍ය ඔබේ ගෙදර තියෙන domestic router එකක් කියලා හිතන්න. manufacturer විසින් දාලා එවන ඔබට 192යි 168යි 1.1. මේ IP එක ගැනත් යමක් කියන්න ඕන. මේ IP එක තමයි සාමාන්‍යයෙන් අපේ රටේ බහුලව 99.99%ක් routers වලට manufacturer විසින් යොදා එවන IP එක. class C IP එකක්. දැන් ඔබ දන්නවා ඔබට IP එක දැක්ක ගමන් කියන්න පුළුවන් වෙනවා first octet එක තියෙන 191 223 අතර නිසා මෙයා class C IP එකක්. එහෙනම් මෙයාගේ subnet mask එකක් කියන්නේ ඔබේ ඔළුවට එන්න ඕන 255.255.255.0 subnet එක වදින්නේ කොතනින්ද කියලා වෙන්ක වෙන්නේ කොතනින්ද කියලා ඔබට මතක තියෙන්න ඕන. host කොටස network කොටස වෙන් වෙන්නේ කොතනින්ද කියලා ඔබේ ඔළුවට එන්න ඕන. ඒ ටික ඔබට තාම සරලව කියලා දීලා තියෙන්නේ. නමුත් ඉතින් ආයෙත් කියලා දෙන්න සිද්ධ වෙනවා. හරි. මෙන්න ලිව්වා IP එක. එකම යලි පුනරාවර්තනය කරන්නේ මේ මන් දන්නේ මේ ටික නිසා නෙවෙයි ඔබට මතක් වෙන්න ඕන නිසා. මේකට අග්ගාල සැලකුවා අපි class C. ඕන දැන් practical. එහෙනම් class C වලට අදාළ subnet mask එක ක්ෂණිකව ඔබේ ඔළුවට එන්න ඕන 255.3යි බිංදුව කිව්වා. ඒක class C. හරි. දෙන්නම එකම class එකේ. හරි. දකුණේ සිට වමට යද්දි සිරස් කඩ රේඛාවක් මගින් වෙන් කරන්න කිව්වා. බිංදුව 255 මායින් වෙන තැන subnet mask එක මගින් කරන්නේ host සහ network කොටස් වෙන් කිරීම කිව්වා. එහෙනම් මෙන්න network කොටස කොටස මෙන්න host කොටස. දැන් ඔබ දන්නවා එක octet එකක් host කොටසටත් octet 3ක් network කොටසටත් යන ආදී ලෙස මේක වෙන් වෙලා තියෙනවා. එතකොට වැඩියෙන් network කොටසටත් host කොටසට අඩුවෙනුත් යොදලා තියෙනවා. එතකොට ඔබ යමක් කියන්න ඕන මේ network කොටස තුල යොදනු ලබන මේ කොටස විශාලයි, මේ කොටස අඩුයි. network එකක් තුල හැම විටම වෙනස් නොවන කොටස network වන අතර host කොටස වෙනස් වෙනවා. එහෙනම් මෙයා තමයි එකිනෙකට වෙනස් විය යුත්තේ. හරි. අපි බලමු. එහෙමනම් දැන් ඔබ බලන්න router එක විසින් තමාගේ IP එක assign කරගෙන නෙවෙයි කරලා දීලා තියෙනවා කම්පැනි එක විසින් 192යි 168යි 1.1 කියලා. හරි. එහෙමනම් මෙම IP address එක මොනම හේතුවකටත් මේ network එකේ වෙන කිසිම තැනක මින් ඉදිරියට තියෙන්න බෑ. එහෙමනම් router එක Tamanට එක තියාගෙන අපි දුමු computer එකට දෙනවා ඊළඟ IP එක. එහෙමනම් එයාගේ IP එක 192යි 168යි 1.2. කවුද මේ වෙනස් උනේ?
host කොටස. host කොටස තමයි වෙනස් වෙන්නේ. හරි. මෙයාට දෙක දුන්නා නම් ආයි කවදාවත් මෙයාට ඒ IP එක දෙන්න බෑ. එයාට දෙනවා 192යි 168යි 1.3. පිළිවෙලට දිය යුතුද? මෙහෙමයි පිළිවෙලට දිය යුතු නැහැ. නමුත් IP router විසින් IP automatically පිළිවෙලට තමයි assign කරන්නේ. ඒක නිසා ඒක මැද්දෙන් පැන්න කියලා කිසිම ගැටලුවක් නැහැ. වැඩ කරනවා. නමුත් ඉතින් අපි පිළිවෙලට router විසින් පිළිවෙලට දෙනවා නම් අපි පිළිවෙලට එහෙනම් මේ router විසින් මෙයාටත් දෙනවා 192.168.1.4 කියලා. එහෙනම් මෙයාට දෙනවා 192.168.1.5 කියලා. මෙයාට දෙනවා 192.168.1.6. අපිට හැම වෙලේම දැන් තේරෙනවා host කොටස තමයි වෙන් වෙන්නේ. මේක අද පටන් චක්‍රය වගේ ඔබ මතක තබා ගත යුතුයි. class C නම් class C IP එකක් නම් වෙනස් වෙන්නේ අවසාන ඉලක්කම පමණයි. හැමතැනම අවසාන ඉලක්කම පමණයි වෙනස් වුනේ. මේ විදියට අපිට IP address කීයක් දෙන්න පුළුවන්ද කියලා ගැටලුවක් තියෙනවා. ඔබ theory දන්නවා දැන් class C IP එකක එක octet එකකට තියෙන පුළුවන් ආවමගේ බිඳුව අපි මෙතන බිඳුව පාවිච්චි කරලත් නැහැ. උපරිමගේ 255 එහෙනම් තව ඉතා විශාල ප්‍රමාණයක් දෙන්න පුළුවන්. අය 7 255ට යනකම් දෙන්න පුළුවන්. 255 පාවිච්චි කරනවද නැද්ද කියන එක මම දන්නේ නැහැ. ඉස්සරහට කියලා දෙන්නම්. දැනට ඔබේ තියෙන දැනුම අනුව 255 දක්වා බිඳුව ඉඳලා දෙන්න පුළුවන්. හැබැයි ඔක්කොම වැඩ කරන එකක් නෑ. වැඩ කරන්නේ නැති දෙකක් තියෙනවා. හරි ඒක ඉස්සරහට බලමු. එහෙමනම් දැන් ඔබට තේරෙනවා කම්පියුටර් 255ක් 256ක් පමණ තියෙන නෙට්වර්ක් එකකට අපිට සුදුසුම ක්ලාස් එක තමයි ක්ලාස් C. එහෙමනම් ක්ලාස් C IP address එකක් router එකට දුන්නොත් ඒ router විසින් තමන්ගේ අදාළ equipment වලට අදාළ උපකරණ වලට මේ IP ටික බෙදාගෙන යෑම සිද්ධ කරනවා. ඒකට ඇත්තටම දැන් ඔබ router එක දන්නවද? පැහැදිලිවම දන්නවා. router විසින් automatically තමන්ගේ IP ටික automatically අදාළ equipment ට issue කිරීම සිද්ධ කරනවා. එතකොට ඔබ තරේ මතක තබා ගත යුතු කරුණක් තමයි මෙතන 5 තියලා මේ උපකරණ 5 දැම්ම ගමන් මේ router විසින් කියනවා මේක වැරදි. router කියන්නේ ඉතාලම හොඳ intelligent device එකක්. මෙන්න conflict එකක් ආවා කියලා අලුත් වචනයක් conflict. IP දෙකක් එකතුල යෙදුවොත් ඒක නිකන් conflict වෙනවා කියන්නේ එක උඩ යනවා වගේ අදහසක්. එහෙම යොදන්න දෙන්නේ නැහැ අපිට මොනම හේතුවකටවත්. ඔබට practical වලදී ඒක තේරෙයි කොහොමද වෙන්නේ කියලා. හරි. එතකොට ලොකු අවබෝධයක් ගත්තා network එකක් තුලට IP address යොදන්නේ කොහොමද කියලා. අපි දැන් මේ manual අපි විසින් ලිව්වට මේ ක්‍රියාවලිය router විසින් automatically සිද්ධ වෙන කරන ක්‍රියාවලිය. බලන්න ස්විච් එක ප්‍රධානියා ලොකුයි ප්‍රධානියා කියන්නේ ලොකුම උපකරණ ඔක්කොම සම්බන්ධ කරලා දෙනවා. එයාට මම IP දැම්මේ නැහැ. එයා කරන්නේ මෙයාට අදාළ IP එක සහ මෙයාට අදාළ IP එක මේ පාර තුලින් සම්බන්ධ කිරීමක් පමණයි. එයා අඳුරන්නේ නැත IP address. එහෙනම් මතක තියාගන්න ඕනේ ස්විච් එකට කවදාවත් අපි IP යෙදීමක් සිද්ධ කරන්නේ නැත. මේ උපකරණ වලට තමයි IP දාන්නේ. දැන් ඔබට ගැටලුවක් කොහොමද දැන් මේව දාන්නේ? හරි මෙහෙමයි. උපකරණයෙන් උපකරණයට IP දාන විදිය වෙනස්. වැදගත්ම කෙනා අපිට කම්පියුටරේ ඩෙස්ක්ටොප් එක ලැප්ටොප් එක. ඉස්සෙල්ලා අපි ඉගෙන ගන්න ඕන රවුටර් එකකට කොහොමද ඩෙස්ක්ටොප් එකකට IP දාන්නේ කොහොමද? ලැප්ටොප් එකකට IP දාන්නේ කොහොමද? ඊට පස්සේ ඔබේ ගෙදර තියෙන DVR එකකට IP දාන්නේ කොහොමද? printer එකකට IP දාන්නේ කොහොමද? දැන් උදාහරණයකට ATM machine එකකට වගේ IP දාන්න දෙයක් අපිට බොහොම දුර්ලභ සිදුවීමක්. මොකද බැංකුවක සේවය කරන්නත් ඕන, බැංකුවට දාලා IT එක ඉන්නත් ඕන. ඒක නිසා මේ වගේ දේවල් අපිට ප්‍රායෝගිකව වෙන්නේ නැහැ. නමුත් සාමාන්‍ය අපි එදිනදා ජීවිතේ පාවිච්චි කරන හැම උපකරණයකටම IP ටික දාගන්න අපිට පුළුවන්කම තියෙනවා. දැන් ඔබට තේරෙනවා මන අවබෝධයක් තියෙනවා කොහොමද IP යෙදෙන්නේ කියලා. එහෙමනම් ක්ලාස් C IP එක නැවතත් කියනවා IP 255 256 අතර ඉතා විශාල ප්‍රමාණයකට යන්න පුළුවන්. හරි. කවුරු හරි කියනවා මට මේ තියෙන ස්විච් එක තුල IP උපකරණ ඕන 300ක් කියලා. එතෙන්දී ඔබට තේරෙනවා මේ ක්ලාස් C එකෙන් අපිට කරන්න බෑ. ක්ලාස් C එකේදී අවසාන ඉලක්කම් පමණක් වෙනස් වුණාම අපිට පාවිච්චි කරන්න පුළුවන් IP ගන්න තියෙන්නේ 255යි. එහෙමනම් 255 තමයි උපරිම. බිඳුවත් එක ගත්තොත් 255. ඒක දෙකක් භාවිතා වෙන්නේ නැහැ. හරි. භාවිතා වෙන්නේ නැති දෙක ඉස්සරහට කියන්න. එතකොට අපිට එහෙනම් ඊළඟ එකට යන්න වෙනවා ඊට වැඩි ප්‍රමාණයක් යන්න. එතෙන්දී ක්ලාස් B වලට ගියොත් ඔබ දන්නවා පළවෙනි එකේදී කියලා දුන්නා ෆස්ට් ඔක්ටට් මේ හතරවෙනි ඔක්ටට් එකත් තුන්වෙනි ඔක්ටට් එකත් කියන දෙන්නම වෙනස් වුණොත් මෙයා 256 ආකාරයකට වෙනස් වෙන්න පුළුවන්. මෙයා 256 ආකාරයකට වෙනස් වෙන්න පුළුවන්. ඒතකොට ඉතා විශාල IP ප්‍රමාණයකට යන්න පුළුවන්. එහෙමනම් මේ වගේ අවස්ථාවකදී අපිට ඊළඟ network IP address එකට ඊළඟ IP block එකට යන්න සිද්ධ වීම වෙනවා. එතකොට මේ කතා කරේ basic network එකක්. හරි. එතකොට අපි අවසාන ඉලක්කම අපි මේක ඇඳලා මෙහෙම ඩොට් දාලා අන්තිමට උපකරණයක් ඇඳලා මොකක් හරි මේකටත් උපකරණයක් අපි දාමු මොකක් හරි අපි මේක ATM එක කියලා හිතමු. එයාට මම දෙනවා 192.168.1.255 නේ. 201ක් අඩුවෙන් දෙනවා හේතුව කියන්නම්. 255ම මම දුන්නේ නැහැ 254 දෙනවා. හරි. එතනින් එහාට තියෙන 255 255න් එහාට ඉලක්කම් නැහැ. 256 කියන IP address බාර ගන්න ඉලක්කමක් නෙවෙයි. එහෙනම් මෙච්චර තමයි අපිට පාවිච්චි කරන්න පුළුවන් උපරිම IP ගණන මේ ක්ලාස් C එකක් තුලදී.
එතකොට මේ ක්ලාස් C බ්ලොක් එකක IP range එක දැන් IP දැමීම ගැන ඔබට මනා අවබෝධයක් තියෙනවා. හරි. දැන් අපි බලමු. තවත් වචන දෙකක් ඔබට උගන්වන්න වෙනවා. DHCP Dynamic Host Control Protocol. Dynamic Host Control Protocol DHCP. මේක ඉතාමත් වැදගත් වචනයක්. අද පටන් මේ මම කියලා දෙන හැම වචනයක්ම ඉතින් මතක තබා ගත යුතුයි කියන්නේ තබා ගත යුතු නිසා. වචන ප්‍රමාණය පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන් කරන්න දෙයක් නැහැ මේ ක්ෂේත්‍රය තුල ඔබ කොහොම හරි මේව මතක තියාගන්න ඕන. හරි. DHCP කියන්නේ ඉතාම සරලව කියන්න දැන් වචනේ මෙහෙම බැලුවම හරි සංකීර්ණයි, ඉතාම සංකීර්ණයි මහා බර වචනයක්. Dynamic Host Control Protocol. මෙහෙමයි සමහර වචන තියෙනවා සිංහලයට පරිවර්තනය කරන්න හරිම අපහසුයි. සමහර ඒවාට සිංහල වචන නැහැ. ඒකට හේතුව මොකද? මේ නෙට්වර්කින් කියන්නේ සිංහල අපි තුල තිබිලා අපේ රජ කාලේ ඉඳලා පාරම්පරිකව පැවතගෙන ආපු දේවල් නෙවෙයි. එහෙමනම් මේවා සුද්දාගෙන් පිටරටින් අපිට ආපු දේවල්. එතකොට මේවා සිංහල ශබ්දකෝෂයට අලුත්. සමහර ඒවා සිංහල ශබ්දකෝෂය තුල අලුතෙන් වචන කොට නැගිලා තියෙනවා. සමහර ඒවා තුල නැහැ. හැබැයි ඉතින් මුගක් වචන තියෙනවා ඒවා සිංහලට පරිවර්තනය කරා කියලා ඔබට ලැබෙන දෙයක් නැහැ. ඒ කියන්නේ එකෙන් තේරුමක් ගන්න බෑ. දැන් මෙතනත් ඒවයි DHCP කියන එක සිංහලට පරිවර්තනය කරලා තේරුමක් අදහසක් ගන්න බෑ. ඔබ විසින් මේකෙන් කියන්නේ මොකක්ද කියලා මතක තියාගන්න. ඉතාලම සරලයි. වචන බර වුණාට router එකක් විසින් automatically IP issue කරනවා නම් ඉබේම මොනවා හරි උපකරණ ටිකක් ගැහුවම router එක විසින් එයාලට ඉබේ IP දෙනවා නම් අපි ඒකට කියනවා DHCP enable කරලා කියලා. DHCP මේ වචන ගොඩාක් අය වැරදියට පාවිච්චි කරනවා. static IP කියනවා, dynamic කියනවා වැරදි. DHCP enable කරනවා කියන්නේ router එකක් IP address automatically issue කරනවා. මතක තියාගන්න සාමාන්‍ය 99% routers වල DHCP enable කරලා එවන්නේ. එතකොට අපිට කිසිම දැනුමක් අවශ්‍ය නැහැ. අපි උපකරණයක් සම්බන්ධ කරාම ඒ කම්පියුටරයක් කියලා හිතන්න. ඒ කම්පියුටරේට router විසින් automatically IP එකක් දීලා ඒ අදාළ කාර්යය සිද්ධ කරනවා. හැබැයි සමහරක් අවස්ථාවලදී අපිට DHCP disable කරන්න වෙනවා. සමහරක් company විසින් DHCP disable කරලා එවනවා. එහෙමනම් DHCP disable කරනවා කියන්නේ router එකකට router එකක් IP automatically දෙන්නේ නැහැ. අදාළ range එකේ manual අපි විසින් IP දමාගත යුතුයි. එහෙමනම් අපි කලින් ඇඳපු උදාහරණය තුල DHCP disable කරලා තිබ්බනම් යම්කිසි router එක අපි computer එකට යනවා DHCP disable කරත් router එකට අදාළ IP එක router එකට හිමි කියලා ඔළුවේ තියෙන්න ඕන. DHCP disable කරත් router IP එක එනවා. හැබැයි එයාට බෑ අනිත් කට්ටියට IP දෙන්න. එහෙමනම් එතකොට අපි දැන් IP address දාන්න නිසා අදාළ class එක තෝරගෙන අදාළ subnet mask එක තෝරගෙන අපි විසින් මොකද කරන්නේ IP දානවා කම්පියුටර් එකට IP ටික දානවා ලැප්ටොප් එකට IP ටික දානවා DVR එකට IP ටික දානවා printer එකට IP ටික දානවා හැම උපකරණයකටම අපිට IP වෙනස් කරන්න පුළුවන්. ওই විදිහට IP කැමරාවට IP ටික දාලා අපේ වැඩ කටයුතු ටික සිද්ධ කරගන්නවා. ඒකට තරමක ප්‍රායෝගිකව අපහසු සහ සංකීර්ණ නෙට්වර්ක් වල තමයි මැනුවලි IP දාන්න සිද්ධ වෙන්නේ. ඒක හිතන්නකෝ මෙහෙම හිතන්න කම්පියුටර් 50ක් තියෙන තැනක IP 50ක් දාන්න ගියොත් ඒක හරි කරදරයක්. නමුත් එහෙම දේවලුත් තියෙනවා කියලා දැනගන්න. එහෙනම් ඉතාමත් වැදගත් වචන දෙකක් DHCP enable DHCP disable. DHCP enable කියන්නේ router එක විසින් automatically IP issue වීම සිද්ධ කිරීම. DHCP disable කියන්නේ router එක විසින් IP automatically issue කරන්නේ manual අප විසින් IP දැමිය යුතුයි. ඔන්න වචන දෙක. හරි. ලියමු. DHCP enable. මෙතන සරල ඔබ මේව ඉගෙනගෙන තියනවාද කියලා කල්පනා කරලා බලන්න. DHCP enable යනු router එකක IP automatically issue වීමට automatically දෙනවා කියන එක තමයි issue වීමට සැලැස්වීම වේ. හරි. router එක විසින් IP automatically දෙනවා නම් උපකරණ වලට manually IP දැමීම අවශ්‍ය නැහැ. ඒවා ඒ දෙන එක ගන්නවා. ඒකත් අපි ලියමුනේ. එනම් උපකරණ තුලට
IP manually යෙදීම අවශ්‍ය නැත. හරි. එහෙනම් පළවෙනි කරුණ දාන්න. ඊට පස්සේ අපි බලනවා DHCP disable කියන්නේ මොකක්ද කියලා. හරි. එහෙනම් DHCP disable කරනවා කියන්නේ ඕකට විරුද්ධ දෙයක්. DHCP disable. දැන් බලන්න වචනේ නම් බරයි නමුත් අදහස ඉතාම සරලයි. එහෙනම් DHCP disable යන මොකද්ද? router එකක IP automatically issue නොවීම වේ. එහෙනම් ඉබේ දෙන්නේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? එම router එකේ සම්බන්ධ network එකේ සියලුම උපකරණ වලට අපි විසින් manual අතින් අපි දාන්න ඕන IP. එහෙනම් එම router එක සම්බන්ධ සියලුම උපකරණ වලට manual IP දැමීම සිදු කරයි. හරි. එහෙනම් දැන් ඔබට DHCP enable DHCP disable ගැන හොඳ අවබෝධයක් තියෙනවා. හරි. එහෙමනම් 99.9ක් IP automatically issue වෙනවා DHCP enable කියලා ඔබ විසින් දැනගත යුතුයි. ඔබ ඉන්ටර්නෙට් උදාහරණයක් හැටියට තැනකට ගිහිල්ලා ස්මාර්ට්ෆෝන් එකකින් ඉන්ටර්නෙට් යද්දි කවදාවත් ඔය settings හදන්නේ නැහැ. Wi-Fi connect වෙනවා විතරයි automatically යනවා. එහෙමනම් මේ Wi-Fi connect වෙනවා කියන්නේ ඔබේ ස්මාර්ට්ෆෝන් එකට automatically IP address එකක් ලබා දීම සිද්ධ කරනවා කවුද router එක හෝ ඒ අදාළ access point එක මගින්. එහෙමනම් එයාගේ එතකොට DHCP enable කරලා තියෙනවා. ඔබ නිකන් හරි හිතන්නේ DHCP disable කරලා තිබ්බනම් ඔබේ ස්මාර්ට්ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් යන්න බෑ. මේ මොහොතේ ඉන්ටර්නෙට් එක කනෙක්ට් වෙන්නේ නැහැ. මොකද IP එකක් නොලැබීම නිසා. IP එකක් අනිවාර්යයෙන්ම අපිට තිබිය යුතුයි ඉන්ටර්නෙට් යන්න. හරි. මේක පෝස්ට් කරලා ලියා ගන්න. හරි. අපි බලමු ඊළඟ වැදගත් කරුණ. IP දාන්න වැදගත්ම තැන තමයි අපේ කම්පියුටර්. ඇයි අපි මේ හැමදේම කරන්නේ කම්පියුටර් එක තුලින්. එක්ක ඩෙස්ක්ටොප් එකක් එක්ක ලැප්ටොප් එකක්. මේක තරම් වැදගත් දෙයක් නෑ. එහෙමනම් ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕන කම්පියුටර් එකට IP දාන්නේ කොහොමද කියලා. එතකොට හුඟක් ළමයි 99ක් මේ ෆීල්ඩ් එකේ ඉන්නවා. DHCP enable කරොත් ලස්සනට වැඩ ටික කරගෙන යනවා manual IP දා ගන්න ඕනොත් IP ටික දාගන්න තැනට දාන්න තියා යන්න දන්නේ නැති ළමයි ගොඩාක් ඉන්නවා. එහෙමනම් අපි එහෙම වෙන්න බෑ. අපි මේ පාඩමට සහභාගී වෙන 100 දෙනාද 100 දෙනාටම කම්පියුටර් එකේ IP දාන්න පුළුවන් තැනට යන්න පුළුවන් වෙනවා. නැත්තම් වැඩක් නැහැ. කම්පියුටර් එකේ IP දාන්න තැනට ගියොත් ඔබට එතන වචන දෙකක් තියෙනවා. ආයි නැවතත් ඉගෙන ගන්න. මොනවද? default gateway කියලා වචනයක් තියෙනවා. default gateway. දැන් default gateway කියන වචනේ අනිවාර්යයෙන්ම දැනගත යුතුමයි. හරිම සරලයි. මෙයාට මේ බාර අර්ථ දැක්වීම ලොකු දේවල් දුන්නම තමයි ඔබට පැටලෙන්නේ. අවධාරණය අධිශීල මතක තියාගන්න කම්පියුටර් එකක default gateway කියන්නේ ඔබේ router එකට දීපු IP එකමයි. මොකද්ද? default gateway කියන්නේ අපේ router එකට තියෙන යම්කිසි IP එකක් තියේද ඒ IP එකම තමයි default gateway එක හැටියට වැටෙනවා. ඔන්න දැන් ප්‍රශ්නයක් එනවා. මම කිව්වා එකම IP එක දෙපාරකට යොදන්න දෙපළකට යොදන්න බෑ conflict එකක් එනවා. එහෙම දෙයක් කරන්න බෑ කියලා. හරි. මෙතන උනේ එකම IP එක දෙපළකට යෙදුවේ නෑ. කම්පියුටරේ තුලට ලබා දුන්න රවුටරේ IP එක හවල් එක කියලා. අඳුරා ගැනීම පිණිස මිසක් රවුටරේ IP එක කම්පියුටරේට දැමීමක් නෙවෙයි එතන සිද්ධ කරේ. වැරදි විදිහට තේරුම් ගන්න එපා. කම්පියුටර් එකට හඳුන්වා දුන්න මෙන්න රවුටර් එකේ IP එක කියලා. මොකද දැන් එයා ඔටෝ IP දෙන්නේ නැහැ කිව්වා. DHCP enable නැහැ කිව්වා disable. ඒකට ඔබට IP ගන්න බෑ. එහෙමනම් එතෙන්දී අපි දෙන්නේ default gateway කියලා රවුටර් එකේ IP එක. එහෙමනම් default gateway කියලා කිසියම් කම්පියුටර් එකකට යොදන්නේ එම කම්පියුටර් එක සම්බන්ධ network එකේ router එකේ IP address එක. ඉතාලම සරලයි. මේක ඒකට අනිවාර්යෙන් අද පටන්
මේක දන්නේ නෑ මම දන්නවා අපි ඉගෙන ගන්න යන ළමයින්ගෙන් 80%ක් බොරු ලියන්නේ ඩිෆෝල්ට් ගේට් එක කියන්නේ මොකක්ද කියලා. එහෙනම් මේකෙන් කියන්නේ මොකද්ද? අදාළ PC එක. PC එක කියන්නේ කම්පියුටරේ. අදාළ PC එක කනෙක්ට් වී ඇති රවුටර් එකේ IP address එක වේ. එහෙනම් අදාළ PC එක කනෙක්ට් වෙලා තියෙන රවුටරේ IP address එක තමයි අපි කම්පියුටරේ default gateway එකට හැටියට දාන්නේ. හරි. එතකොට දැන් කම්පියුටර් IP එක හරි කම්පියුටරේටත් අපි විසින් manual IP address එකක් දැමිය යුතුයි. දැන් අපි බලමු කම්පියුටරේ IP දාන තැනට යන්නේ කොහොමද කියලා. හරි. මේක මකන්න. පොස් කරලා ලියන්න. කම්පියුටර් එකක් තුල Windows 7, Windows 8, 8.1, Windows 10 ඔය සියල්ල තුල IP දාන තැනට යන්නේ එකම ක්‍රමවේදයකින්. ඉස්සෙල්ලා මම බෝඩ් එකේ ලියනවා යන විදිය. ඊට පස්සේ ප්‍රැක්ටිකලි කම්පියුටර් එකෙන් අපි IP දාලා බලමු. ඉස්සෙල්ලා රූප සටහනක් පොඩියට අඳින්න වෙනවා. ඔබට අවබෝධ කරගැනීමේ පහසුවට මෙයා රවුටර් එක හරි මෙතන මම කම්පියුටරයක් සම්බන්ධ වෙනවා. හරි මේ කම්පියුටරේට තමයි මම දාන්නේ. මෙයාගේ IP එක මම හිතනවා 192.168.1 කියලා. හරි. එහෙමනම් අපි මෙයා විසින් දැන් ඔටෝමැටිකලි IP දෙන්නෙත් නැත්නම් අපි IP එකක් දාගන්නවා. මොකද එකම ඉලක්කම දාන්න බෑ කිව්වා ක්ලාස් C නම් අන්තිම වෙනස් වෙන්නේ. එහෙනම් අපිට මේකට දෙක දාන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ඔබ හයි දෙක දාන්න 8 දැම්මොත් කිසි ගැටලුවක් නැහැ. අපිට කැමති ඕනම ඉලක්කමක් දාන්න 255 නෙවෙයි 254 දක්වා. 255 දාන්න බැරියයි කියලා තියරි වලදී තේරෙයි. මේ ප්‍රැක්ටිකල් නේ අපි කරන්නේ. හරි. Windows 7, 10, 8, 8.1 කම්පියුටරයක් තුල මෙන්න මේ විදිහට තමයි යන්නේ IP address දාන්න තැනට. network right click properties ගියාම වම් පැත්තේ තුන්වෙනියට උඩ ඉඳලා තියෙනවා change adapter setting ක්ලික් කරාම ඒ උඩ ගියාම තියෙනවා local area connection. Yeah, ඒක උඩ නැවතත් right click කරා properties ගියා ගියාම internet protocol TCP IP version 4 කියලා එකක් තියෙනවා. internet protocol TCP IPv4 කියලා එකක් තියෙනවා. මෙන්න මෙතන ඩබල් ක්ලික් කරාම මෙන්න මෙහෙමයි network desktop එක තුල තියෙනවා ඕනෑම කම්පියුටර් එකක desktop එක උඩ network කියන icon එක තියෙනවා. නැති වෙන්න පුළුවන්. නැති වුණොත් ගන්න හැටි practical එකේදී කියලා දෙනවා. network එක උඩ right click කරා properties ගියා change adapter setting ගියා local area connection කියනකොට right click කරා properties ගියා internet යට තියෙනවා බාර් එකක් එකකින් පල්ලෙහාට ගියාම internet protocol TCP IP version 4 කියලා එකක් තියෙනවා. ඒක double click කරාම එනවා මේක post කරලා ලියා ගන්න. ඒක ඊට පස්සේ බලන්න. දැන් මේ ප්‍රැක්ටිකල් කරද්දී අනිවාර්යෙන් කම්පියුටර් එක ළඟ ඔබ වාඩිලා ඉන්න ඕන. කම්පියුටර් එක තිබිය යුතුයි. නැතුව පොතේ විතරයි ලියලා වැඩක් නැහැ නේ ප්‍රැක්ටිකල් එක. හරි. ඒකට ගියාම IP address පේලි 3ක් පෙන්නනවා. පළවෙනි එක IP address. දෙවෙනි එක subnet mask. තුන්වෙනි එක default
gateway. ඔන්න බලන්න මේ නොදන්න එක වචනයක්වත් නැහැ. ඔබ හැම වෙලේම මොන හරි දෙයක් ඉගෙන ගන්නකොට ඊට කලින් ඒ වචනේ ඉගෙනගෙන. මෙන්න default gateway එක තියෙන තුන්වෙනි පේලිය යටින්. IP address දන්නව කොහොමද? subnet mask කොහොමද දන්නව? හරි. එහෙමනම් යට ඉඳලා පුරවමුද? ඇයි දන්න දෙන්නේ? router එකේ IP එක තමයි කිව්වා default gateway එක කියන්නේ 192.168.1.1 පැහැදිලිවම රතු පාටෙන් ලියනවා මේක බැරි නම් ඔබට network එකනොත් බෑ කියලා හිතාගන්න. මේ වචනේ මතක තියාගන්න බැරි නම්. මේ මොකද්ද? router එකේ IP එක. මෙතන කරේ router එකේ IP එක කම්පියුටරේට දැම්ම මිසක් එකම උපකරණයට IP දෙකක් දැමීම නෙවෙයි. හරි? වැරදි විදිහට තේරුම් ගන්න එපා. හරි. subnet mask දැන් ඊළඟට IP address කියලා කියන්නේ මෙන්න අදාළ උපකරණයේ IP එක. මොකද්ද උපකරණේ කම්පියුටරේ කම්පියුටර් IP එක මොකද්ද මේ රූප සටහන අනුව 192.168.1.2 192.168.1.2 මේ මොකක් IP එකද PC එකේ IP එක. ඔන්න ඒකත් රතු පෑනෙන් ලියනවා. මේක කටපාඩම් නෙවෙයි ඔළුවේ දබා ගත යුතුයි මේ IP කාගේවද PC එකේ IP එක. කම්පියුටරේ IP එක. ඒ වගේම subnet mask එක කම්පියුටර් එක විසින් ඔටෝ ගන්නවා. ඒ කියන්නේ ඔබට subnet mask බැරි වුණාට IP address බැරි වුණාට කම්පියුටරේ හොද්දට අඳුරනවා. බලන්න mouse එක click කරනකොටම එයා automatically IP එක ගන්නවා. ඒ class මේක class C නම් එයා class C IP එකක් automatically ගන්නවා. එහෙමනම් කම්පියුටරේ අපිට වඩා හොඳට IP address router අඳුරනවා. හරි. මේක post කරලා ලියන්න. එතකොට ඔබ විසින් මතක තබා ගත යුතු තවත් දෙයක් තමයි දැන් මේ ටික කරලා මේක ඊට පස්සේ තියෙන අපිට ප්‍රැක්ටිකල්. අපි මේ IP යොදන්නේ කොහොමද? DHCP enable කරාට පස්සේ IP එක බලන්නේ කොහොමද? ඒ වගේ දේවල් අපිට කම්පියුටරේ තුලින් කරන්න පුළුවන්. එහෙමනම් අද පටන් හැමදාටම කම්පියුටර් එකට manual IP දැමීම සිද්ධ කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම ඔබට automatically DHCP enable කරලා තිබ්බොත් ඒ IP බලන්න පුළුවන් වෙන්න ඕන. ඒ සියල්ල කම්පියුටරේ තුලින් අපිට කරන්න පුළුවන්. අපි එතකොට automatically issue කරපු IP එකක් බලන්න නම් ඒකට අදාළ command එකක් තියෙනවා. ඒ command එකත් අපි ඉගෙනගෙනම practical එකට යමු. CMD command prompt කියලා කියනවා. command prompt command prompt කියන්නේ CMD කියන්නේ DOS prompt කියන්නේ ඔක්කොම එකයි. කළු පාට තිරයක් ඔබ දැකලා ඇති දැනටත් කළු පාට screen එකක් අපේ කම්පියුටරේ තුල තියෙනවා. හුඟක් අය ඕක පාවිච්චි කරලා වැඩ කටයුතු කරනවා. කට්ටිය නම් සමහරු බයයි. නිකන් කළු පාටේ අකුරු ගොඩක් විතරක් තියෙනකොට මුකුත් display මුකුත් ලස්සන මේවා graphics මුකුත් නැහැ. නිකන් අකුරු ටිකක් ලියන්න විතරයි ඉතින්. නමුත් command prompt එක තුලින් ගොඩක් දේවල් අපිට කරන්න පුළුවන් කියලා ඔබ විසින් අමතක කරන්න එපා. එතකොට command prompt එකට යන්න තියෙන්නේ start ගිහිල්ලා all program ගිහිල්ලා accessories වල CMD කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් shortcut එකක් තියෙනවා. ඕනෑම කම්පියුටර් එක Windows mark එක සමග R අකුරේ දීමෙන් ඔබට command prompt එකට යන්න පුළුවන්. හරි. start all program accessories CMD. start all program accessories ඉල්ල ඒකේ තියෙනවා CMD. එහෙම නැත්නම් shortcut එක තමයි ඒකත් ලියා ගන්න ඕනම කම්පියුටර් එක. Windows mark එක තියෙනවා ඔබ දන්නවා මේ විදිහට. plus R click කර ගමන් එනවා හිස් තැනක් පොඩි කොටුවක් පුරවන්න. එතන ගහන්න CMD කියලා ගහලා enter කරන්න. එච්චරයි. හරි සරලයි. එහෙමනම් ඔන්න command prompt එකට ඔබ දැන් යන්නත් දන්නවා. start all program accessories CMD. එහෙම නැත්නම් shortcut එක තමයි මොකද්ද? Windows mark එකත් එක R ගහලා CMD ගහලා ඩෝන් ගාලා enter කරගමන් කළු පාට screen එක එනවා. හරි. මේ කළු පාට screen එක කියන්නේ අපේ ජීවිතේ අද පටන් වැදගත්ම දෙයක්. මේක නැතුව අපිට මුකුත් කරන්න බෑ. හැමදේම මේකෙන් කෙරෙන්නේ. ගොඩාක් වැදගත් දේවල් කරන්න පුළුවන්. එතකොට මේ කළු පාට screen එක තුල command ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. අද මම ඔබට command තුනක් කියලා දෙනවා කොහොමද check කරගන්නේ ඒ වගේ දේවල්. එතකොට මේ command තුන ඉගෙන ගත්තට පස්සේ අපිට network wire එකක් වැඩ කරනවද නැද්ද? කැඩිලාද, පිච්චිලාද, මීයෝ කාලාද,
කම්පියුටරේ වැඩද NIC කාඩ් එක වැඩද වගේ ගොඩාක් දේවල් මේ කමාන්ඩ් තුනෙන් බලා ගන්න පුළුවන්. හරි. එහෙනම් මේක පෝස් කරලා ලියා ගන්න. මේම සියලුම කමාන්ඩ් ගහන්නේ CMD එක තුලයි. පළවෙනි කමාන්ඩ් එක CMD කමාන්ඩ්. CMD command පළවෙනි එක simple වලින්ම ලියා ගන්න ip config තනි වචනයක් ip config ඉතාමත් වැදගත් වචනයක්. පළවෙනි command එක ip config ගැහුවම command එක මගින් router එක විසින් automatically ලබා දෙන IP ටික පෙන්눔 කිරීම සිද්ධ කරයි. එහෙනම් router DHCP enable කරලා තියෙනවා නම් අනිවාර්යෙන් IP config command එක ගහුවම IP පෙළි තුන පෙන්නනවා. හරි. DHCP disable නම් ඇත්තටම පෙන්නන්නේ නැහැ. IP පෙන්නන්නේ නැහැ. එතෙන්දී අපි manual අතන්ට කම්පියුටරේට IP දාන්න ඕන හැටි කියලා දුන්නා. අන්නේ manually ඔබ IP යොදලා තිබ්බොත් ඔබ විසින් ලියලා අතින් ලියපු IP ටික පෙන්නනවා. එමෙ නැතුව router එක විසින් issue කරන IP පෙන්නන්නේ නැහැ. ওই කරුණ ඉතාමත් වැදගත්. පළවෙනි එක. එහෙනම් ඒක පොඩ්ඩක් ලියා ගමු අපිනේ. IP config මගින් දැන් වචන ලියනවා කෙලින්ම DHCP enable කියන දන්නෝ. DHCP enable නම් විතරයි router එක විසින් issue කරනු ලබන IP එක පෙන්වයි. IP එක කිව්වට IP එකක් නෙවෙයි IP තුනක් පෙන්නනවා. කොහොමද පෙන්නන්නේ? දැන් ඔබ දන්නවා. පළවෙනි එක පෙන්නයි IP address. දෙවෙනි එක පෙන්නයි subnet mask. දැන් දන්නෝ මේවා කියලා දුන්නා. තුන්වෙනි එක පෙන්නයි default gateway. හරි. ඔබ දන්නවා පළවෙනි එකට දෙන්නේ 192 168යි 1යි 2 දෙයි. දෙක හෝ තුන ඕන මිලක්කම. මෙයා ඔටෝමැටිකල් ගන්නවා කිව්වා කෙලින්ම එයා අපිට වැඩිය හොඳට IP දන්නවා කිව්වා කම්පියුටරේ. මේකට දෙන්නේ අනිවාර්යයෙන්ම router එකේ IP එක. මම දැන් ආයි ලියන්නේ නැහැ මෙතන default gateway කියන router එකේ එකපාරක් ලිව්වා. හරි. එහෙනම් IP config මගින් මේ විදිහට ලස්සනට අපිට IP ටික බලන්න පුළුවන්. ඒ වගේම ඊළඟ වැදගත් කරුණ කම්පියුටරේ තුල DHCP disable කරලා තියෙනවා නම් මේක පෙන්වන්නේ නැහැ. හැබැයි DHCP disable කරපු අවස්ථාවක අපි manual IP යෙදුවොත් ඒක පෙන්නයි. ඒකත් ලියුනේ. එතකොට අපි manual යදන එක තමයි පෙන්වන්නේ. එහෙමනම් ඊළඟ වැදගත් කරුණ තමයි DHCP disable නම් IP N1 IP නොපෙන්වයි. එවිට PC එකට manually IP යොදා ඇතනම් පමණක් එම manually යොදන ලද IP පෙන්වයි. මොන තරම් සරලද බලන්න. එහෙනම් ගොඩක් කරුණු මේක මතක තියාගන්න තියෙනවා. මොකක්ද IP config ගැහුව ගමන් IP පෙන්වන auto issue කරනවා නම් issue කරන්නේ නැත්නම් පෙන්වන්නේ නැහැ. issue කරන්නේ නැත්නම් manual දාලා ගැහුවොත් මේ manual ටික තමයි අපිට පෙන්වන්නේ. හරි. එහෙනම් IP config command එක ගැන හොඳ අවබෝධයක් තියෙනවා. පෝස් කරලා ලියන්න. දැන් දෙවෙනි command එක ping. ping කරන්නේ මොකටද? PING
F නෙවෙයි P. මොකක් අය F කියලා ලියලා වැරදියට කමාන්ඩ් එක ගහලා වැඩ කරන්නේ නැහැ කියනවා. P මේ රතු පාටින් කොටු කරන්න ඕන නිසා ඒ කියන්නේ මේව බලලා බෑ. මේව බලලා හරියෙන් මෙහෙන් ගන්න නෙවෙයි අනිවාර්යයෙන්ම ඔළුවේ තිබිය යුතුයි. අනිවාර්යයෙන්ම මතක තබා ගන්න ඕන. කරන්න දෙයක් නෑ අමාරුවෙන් හරි මතක තියාගන්න අකුරු හතරයි. අකුරු හතරක් මතක තියාගන්න බැරි කමක් නෑනේ. හරි. එතකොට පින් කියන්නේ මොකක්ද කියලා අන්න ඉතාමත් වැදගත් මේක හරියට තේරුම් ගන්න. මෙන්න මාගේ ලැප්ටොප් එක. මෙන්න රවුටර් එක. හරි. ඔය දන්නෝ දැන් මෙයාගේ IP එක 192.168.1.1 මාගේ ලැප්ටොප් එකේ IP එක 192.168.1.2 කියලා ගමු. මා විසින් කිසියම් දත්තයක් මේ කම්පියුටරයේ සිට මේ රවුටරයට යවා නැවත ගෙන්වා ගනු ලැබෙයි. එහෙනම් මේ කමාන්ඩ් එකකින් කරන්නේ කිසියම් අපි ඒකට කියනවා data packet එකක් කියලා. data packet දත්තයක ඉතා කුඩා කොටසක්. අපි packet එකක් කියලා කියනවා. data packet එකක් මෙහෙම මේක කේබලය හරහා මොකද මේ සම්බන්ධ කරලා තියෙන network wire ඒවා කියන්න ඕනේ නැහැ. දැන් ඔබ දන්නවා. network wire එකකින් ගිහිල්ලා මේ රවුටරයට ගිහිල්ලා යනවා විතරක් නෙවෙයි නැවතත් එහෙම සිද්ධ කරනවා. අන්න එතකොට පේලි ඇත්තටම අපි පැකට් 4ක් යවනවා. පේලි 4ක් වගේ ගියා ආවා කියලා යා අපිට පොඩි report එකක් ලබා දීම සිද්ධ කරනවා. පැකට් 4ක් send පැකට් 4ක් receive. ගිහපු ටික ආවේ නැත්තම් එතන loss කියලා පෙන්නනවා 0යි කියලා. 4ක් ගියා මේ receive 0යි කියලා. අන්න ඒ විදිහට පෙන්නනවා. එහෙනම් මේ command එකත් ඉතාමත්ම වැදගත්. command එක එහෙනම් ගහන විදිය මේක විතරක් දැනගෙන වැඩක් නැහැනේ. PING මෙතන වැදගත්ම දෙයක් තියෙනවා. හුඟක් කටි කරලා දෙන කොහොමද මම ඒක ලියන්නේ? ස්පේස් එකක් තියලා තමයි 192.168.1.1 කියලා ලියන්නේ. මෙතන ස්පේස් එකක් තියෙනවා කියලා මතක තියාගන්න. PING හිස්තැනක් 192.168.1.1 කියලා අපි ගහනවා. ගහුවට පස්සේ එයා විසින් යටින් TTL කියලා පේලි 4ක් ලැබෙනවා. ඒක ඔබට ප්‍රැක්ටිකල් කරද්දි තේරෙයි. යටින් send 4යි receive 4යි lost මගේ හැලිච්චා 0යි කියලා එයා report එකකින් පෙන්නනවා. එතකොට මේකේ send 4ක් වෙලා receive 0යි නම් එහෙනම් lost 4ක් කියයි. ඒ ගියපු එක ඔක්කොම මගේ හැලිලා ආයි ඇවිල්ලා නැහැ. එතනින් අපිට check කරගන්න පුළුවන් මේ කේබලේ හොඳ තත්ත්වයේ තියෙනවද, මේ router හොඳ තත්ත්වයේ තියෙනවද, මේ කම්පියුටර් හොඳ තත්ත්වයේ තියෙනවද. ඔබට කියලා දුන්නා loop back IP කියලා. loop back IP හැමෝම කටපාඩම් කරා. 127 කියන්නේ loop back. එච්චරයි. කරන දේ දන්නේ නැහැ. මම පැහැදිලිව කිව්වා loop back IP එකක් කියන්නේ ඔබේ කම්පියුටර් එක වැඩ කරන්න IP වලින් වැඩ කරන්න සුදුසු තත්ත්වයේ තියනවාද කියලා චෙක් කරලා බලන්න කිව්වා මේ loop back IP එක දුන්නේ. ඇත්තටම මේ loop back IP එක දෙන්නේ කොහේවත් දැන් මෙතන පින් කිරීම සිද්ධ කරා කම්පියුටරේට සිට රවුටරේට. loop back IP එක පින් කරන්නේ කම්පියුටරේට සිට රවුටරේට නෙවෙයි කම්පියුටර් එක ඇතුළේම ඔබේ ඔපරේටින් සිස්ටම් එක ඇතුළේම රන් කරලා බලනවා මේ ඔපරේටින් සිස්ටම් එක වැඩ කරන්න පුළුවන් සුදුසු තත්ත්වයක තියනවාද කියලා. එහෙම නැතුව මෙතන වයර් එක කැඩුනටවත් මෙතන රවුටරේ නැති වුණාටවත් loop back IP එකට බලපෑමක් වෙන්නේ නැහැ. loop back IP එක බලන්නේ කම්පියුටරේ තුල යම්කිසි තත්ත්වයක තියනවාද කම්පියුටර් එක. loop එකක් කියන්නේ රවුමක්. නැවත ගිහින් එනවා කියන අදහසක්. එතකොට මොදර මතක තියාගන්න loop back IP එකේදී අපි පින් කිරීම සිද්ධ කරන්නේ ඔන්න ඉතාමත් වැදගත් කර්ම මේක කවුරුවක් කියලා දෙන්නේ නැහැනේ. කම්පියුටර් එක තුල මිසක් කිසියම් තැනකට භෞතිකව ගිහිල්ලා ආයේ එමක් නෙවෙයි. ඒකත් අපි ලියමු. මේක පෝස්ට් කරලා ලියා ගන්න. loop back IP එකට පින් කරනවා. loop back IP පින් කියලා ලියමු. පින් කරනවා PING space ඔබ දන්නවා මුලට එන්නේ 127.x.x.x ඕන විලක්කම මම ගහනවා 1.1.1. එහෙමනම් මේ ගහන්නේ කොහෙවත් තැනකට ගිහිල්ලා නෙවෙයි එන්නේ. ඔබගේ ඔපරේටින් සිස්ටම් එක ඇතුළෙම තමයි මේ ලූප් වීම සිද්ධ වෙන්නේ. එහෙමනම් මේකට පින් කරාමත් අර විදියට ලස්සනට TTL කියලා ලැබිලා පැකට් 4ක් ගියා. send 4යි receive 4යි lost 0 නම් 4ක් ගියා 4ක් ආව කියන්නේ ඔබේ කම්පියුටරේ වැඩ කරන්න පුළුවන් තාත්තේ සුදුසු තාත්තේ තියෙනවා කියන එක තමයි කියන්නේ. මෙතනින් චෙක් කරන්නේ ඔබේ කම්පියුටරේ හાર્ඩ්වෙයාර් නෙවෙයි සොෆ්ට්වෙයාර්. හොඳම උදාහරණේ ඔබේ network card එක කැඩිලා, wire pin කැඩිලා, ඒ pin වෙනවා loop back IP එකට
වයර් එක කැඩිලා වයර් එක මියෝ කාලා වයර් එක පිච්චිලා ඒත් පින් වෙනවා ලූප් එකයි වෙන රවුටරේ වැඩ කරන්නේ නැහැ රවුටරේ පිච්චිලා ඒත් පින් වෙනවා ලූප් එකයි පිකට මොකද ලූප් එකයි එකෙන් පින් කරන්නේ කිසියම් තැනකට නෙවෙයි කම්පියුටර් එක ඇතුළේම වැඩ කරන්න පුළුවන් තත්ත්වය තියෙනවද කියලා බලන එක කරන්නේ අර මොනතරම් දේවල් ඉගෙන ගත්තද ඔබ මේක දන්නවද මීට කලින් නෑනේ ලූප් එක කියලා කටපාඩම් කරගෙන හිටියා මමයි හරි මම එකයි කිව්වා උඹට කරන්නේ ප්‍රැක්ටිකල් දේවල් ප්‍රැක්ටිකල් පොත විතරක් නෙවෙයි හරි දැන් එතකොට අපි බලමු කමාන්ඩ් එකක් කියන ගත්තා මේ කමාන්ඩ් එකේම තව විශේෂ අවස්ථාවක් තියෙනවා මම ඔබට කිව්වා මේ හැම දෙයක්ම ප්‍රැක්ටිකල් එතකොට අපි තැනකට ගිහිල්ලා පින් එකක් දානවා දැන් ඔබ පින් කරන්න දානවා පින් එක පේලි 4කින් ගිහිලි ඉවර වෙනවා ඔය පින් එක පේලි 4කින් ඉවර වෙන්න යන අපිට කාලය ගත්තොත් තප්පරයක් හෝ තප්පර දෙකක් තත්පර දෙකක් වගේ ඇතුළත ඕක ඉවර වුණාම ආයි ගහන්න වෙනවා. දැන් උදාහරණයක් හැටියට ඔබ සරලව හිතමු. වයර් එක මීයක් කාලා. ඔබ විසින් පින් එකක් දාලා මීය කාපු තැන හොයාගෙන ගිහිල්ලා එනකොට පින් එක ඉවර වෙලා. ඒතකොට ඒක ප්‍රායෝගිකව ආයි ගහනවා. ආයි බලනවා. ඒතකොට අපිට විශාල වාර ගන්නක ඕක ගහ බලන එක ප්‍රායෝගිකව කරන්න බෑ. එහෙමනම් අපිට ඔය පින් එක ඔය කරන දේ නොකඩවා එක දිගට අනන්තයේ දෙක් දිවෙන්න කමාන්ඩ් එකක් තියෙනවා. ඒක ගහලා ඔබට පුටු යට මේස යට වහල උඩ සීලින් උඩ ඕන තැනක රින්ගලා ඔය වයර් එක චෙක් කරගෙන ෆෝල්ට් එකත් හදාගෙන ඇවිල්ලා ඔන්න බලන්න පුළුවන් වැඩේ හරි ගිහිල්ලාද කියලා. එහෙමනම් අන්න ඒක තමයි ඊළඟ වැඩ. ඒකට අපි කියනවා කලින් එකට කිව්වා ping command කියලා. මේකට කියනවා continuous ping command. continuous කියන්නේ එක දිගට කියන එක. මේක පෝස් කරලා ලියා ගන්න. කම්පියුටරේ සිට පින් කරන්නේ අපේ රවුටරේට ස්පේස් ඒකම ගහලා ස්පේස් ඍණ කැපිටල් T නෙවෙයි සිම්පල් T මෙතන ස්පේස් දෙකක් එහෙනම් තියෙනවා ඒ දෙකක් ලියා ගන්න ඕනේ මොකද ස්පේස් දෙක මෙතන එක ස්පේස් එකක් මෙතන එක ස්පේස් එක ස්පේස් ඍණ t t සහ ඍණ ලකුණ අතර ස්පේස් නෑ ඍණ t මෙතන විතරයි සඳහන් කිරීම කරේ. ඉතාමත් වැදගත් කමාන්ඩ් එකක් continuous ping command කියන්නේ මේකට මේකෙන් මොකද කරන්නේ මේක අනන්තයේ දෙක් දිවෙනවා ඔබට ඕන කාලයක් පැයක් දෙකක් දවසක් මාසයක් වුණත් බලන් ඉන්න පුළුවන්. එහෙනම් TTL සීමාමායින් නැත. මේක දිගට අනන්තයේ යනවා. අපිට ෆෝල්ට් එකක් හදද්දි හරිම ලේසි. දැන් ඔබ පින් කරේ මේ සාමාන්‍ය දැනීම කම්පියුටර් එක සිට රවුටර් එකට පින් කරා. ඇත්තටම කම්පියුටරේ ඉඳලා රවුටර් එකට පින් කරන්න ඕනි කියලා එකක් නැහැ. අපිට වයර් එකක් චෙක් කරගන්න ඕන නම් ඔබට කම්පියුටර් දෙකක් එකට ගහලා IP ටික අර කිව්ව විදියට දාලා මේ කම්පියුටරේ ඉඳලා කම්පියුටරේට පින් කරලා අපේ වයර් එක චෙක් කරගන්න පුළුවන්. බලන්න කොච්චර වටිනවද කියලා. ඔය LAN cable tester කියන එක හැමෝම ගාව නෑ. LAN cable tester කියන්නේ ඔය ගහන කේබලේ මේ චෙක් කරන්න තියෙන equipment එක. ඇත්තම කියනවා නම් මම කවදාවත් LAN cable tester පාවිච්චි කරන්නේ නැහැ. මම ගාවක් තියෙනවා. මට වැඩක් නැහැ. මොකද මම IP දන්නවා. මට කම්පියුටර් තියෙනවා. කම්පියුටර් දෙකකට ඔය දෙක ගහගෙන රවුටර් එකට ඕක ගහගෙන ඉතාලම සරලව අරිට වඩා හොඳට චෙක් කරගන්න පුළුවන්. මේ වගේ continuous ping command එකක් දාලා ලොකු වෙලාවක් අපිට බලන් ඉන්න පුළුවන්. මේ කේබලේ හොඳ තත්ත්වය වැඩ කරනවාද කියලා. ඒක නිසා LAN cable tester එකට යන්නේ වැඩ දන්නේ නැති කට්ටිය. IP address දන්නේ නැති කට්ටිය. කෙනෙක් කියයි නෑ එහෙම ඕනේ නෑ. මේ ඒක තියෙන්නේ හදලා ඒක world standard එක ඕක ඇත්ත. ඒක ඇත්ත. නමුත් LAN cable tester එකක් නැතුව ඔබට ඕනම network cable එකක් ඕන තරම් දිග network cable එකක් ඉතාලම හොඳින් ඊට වඩා හොඳට check කරගන්න පුළුවන්. මේ command ටික පාවිච්චි කරලා. router එකකට ගහන්න, computer දෙකක් එකට ගහන්න, switch එකකට නම් බෑ. මොකද switch එක IP address අඳුරන්නේ නැගොනේ. මොනවා හෝ උපකරණ දෙකක් සම්බන්ධ කරලා එක පැත්තක computer එකක් තිබිය යුතුයි. ඊට පස්සේ මේ command එක ගන්නවා. අනිත් පැත්තේ අදාළ උපකරණයේ IP එක හොයාගෙන ඒකට ping command එක ගහලා මේ වගේ දිග command එකක් ගහලා ලොකු වෙලාවක් බලන් ඉන්න පුළුවන්. ප්‍රැක්ටිකලි කියන්නම් මේව සාමාන්‍යයෙන් කට්ටියට අහු වෙනවා අඩුයි. සමහර වෙලාවට සමහර network wire color code අපේ කට්ටිය වැරදියට ගැහුවම පොඩි මොහොතක් වැඩ කළායි වැඩ නොකරන්නේ. ඒ වගේ වෙලාවට ඔබට LAN cable tester එකනුත් අල්ලන්න අමාරුයි. LAN cable tester එකෙන් පෙන්නන්නේ මොකද්ද? බල්බ් ටික පත් වෙනවා විතරයි light ටික. ඒක වෙනම කියලා දෙන්නම් ඉස්සරහට light ටික පත් වෙනවා විතරයි. මේක එහෙම නෙවෙයි. මේ ඒ වගේ වෙලාවක මේ වගේ ping command එකක් දැම්මම පොඩි වෙලාවක ping එක වැරිලා ඊට පස්සේ කැඩෙන්න පටන් ගන්නවා. එතකොට අපි දැනගන්න ඕන මොකක් හෝ වැරද්දක් මේකේ තියෙනවා කියන එක.
එතකොට ඒ වගේ වෙලාවට අර 4ක් පින් එක දාලත් නෑ ලොකු පින් කමාන්ඩ් එකක් දාලා බලන්න පුළුවන්. IP conflict එකක් එන වෙලාවක. ඒ වගේ දේ වෙලාවකට මේ කමාන්ඩ් ඉතාමත් වැදගත්. මේ කමාන්ඩ් තුන අනිවාර්යෙන් ඔබේ මනසේ මියන තුරාවට තිබිය යුතුයි. IP config ping space මොකක් හෝ IP එක අනිත් එක ping space මොකක් හෝ IP එක space -t space ඍණ t මේ කමාන්ඩ් තුන අනිවාර්යෙන් මතක තියාගන්න ඕන. දැන් අපි යනවා කම්පියුටරේට ප්‍රැක්ටිකල් කරනවා කිව්වා. කොච්චර දේවල් එවුනට කොච්චර වෙලා ගියාද? දැන් යමු කම්පියුටරේට ගිහලා මේ කමාන්ඩ් එක ගහලා අපේ ප්‍රැක්ටිකල් දැනුම වර්ධනය කරගමු. මේක පොස්ට් කරලා ලියගන්න. හොඳයි. අපි ඔන්න ප්‍රැක්ටිකල් එකට දැන් අවතීර්ණ වෙලා ඉන්නේ. ඉස්සෙල්ලම අපි බලමු කම්පියුටර් එකක් තුල කොහොමද IP address දාන තැනට යන්නේ කියලා. එතකොට මෙන්න ඔබට දැන් පේනවා ඇති මෙතන mouse එක. මෙන්න මේ network කියන device එක ඕනෑම කම්පියුටරයක් තුල desktop එක තුල අන්තර්ගතයි. යම් ආකාරයකින් මේක නැති වුණොත් මේක ගන්න හැටිත් මම කියලා දෙන්නම්. ඉස්සර දැන් ඔබ ගන්න ඔබේ පොතේ ලියාගෙන නැති ඊතල දාපු සටහනක් network right click properties යම් කිසි කාලයක් ගත වෙනවා ස්ක්‍රීන් එකේ එන්න change adapter setting මම කෝ උදේට තුන්වෙනි එකට කියලා 1 2 3 change adapter setting ඊට පස්සේ තියෙනවා ඇතරම මම local area connection කියලා කිව්වේ local area connection කියලා තියෙන්නේ Windows XP වල සහ Windows XP වල මෙතන තියෙන Ethernet කියලා ඒක හදාගන්න Ethernet ඊට පස්සේ right click properties internet protocol version 4 TCP IP කියලා කිව්වා ඒක ඩබල් ක්ලික් කරන්න කිව්වා right මෙතන ඔබට පේනවා පේලි තුනක් යට පේලි දෙක ගැන සැලකිලිමත් වෙන්න එපා මෙතන use IP address and automatically කියන්නේ මම ඔබට කියලා දීපු DHCP enable වෙච්ච router එකක DHCP disable කියන්නේ IP automatically issue වෙන්නේ නැහැ ඒ වෙලාවට use the following IP address කියන එක ක්ලික් කරලා මෙතන මේ IP address දැමීම සිද්ධ කරනවා එතකොට පළවෙනි එක 192 168 1 ලෙස අපි කියලා දුන්නා බලන්න අපිට වඩා කොච්චර හොඳින් කම්පියුටර් එක IP address දන්නවද කියලා mouse එක click කරනකොට automatically එයා class C subnet mask එක තෝරගත්තා. ඊට අමතරව ඔබ දන්නවා gateway කියන එකෙන් අදහස් කරන්නේ දැන් router එකේ IP address එක. මෙතන මම වැරදි ලිව්වා. computer එකේ IP address එක අපි ලිව්වේ 2. එහෙනම් router එකේ IP address එක 1 විය යුතුයි. හරි. එතකොට IP address කියන එකෙන් අදහස් කරන්නේ computer තුල IP address එක. subnet mask එක කියන්නේ එම computer IP address එකට අදාළ class එක Aද Bද Cද යන්න default gateway අනු router ඒ IP address එක වේ දැන් මම හිතන ඔබට මේ ගැන මනා අවබෝධයක් ඇති කියලා හරි මේක ඕකේ කරලා දෙවෙනි වතාවටත් ඕකේ කරාම ඕන්න ඔය විදිහට අපිට පුළුවන් IP address manual යෙදීම සිද්ධ කරන්න. ඒ වගේම ඔබට මේ manual යෙදපු IP address එක නැවතත් ඉවත් කරන්න අවශ්‍ය නම් ඒ path එකේම අපි යමු network right click properties change adapter setting local area connection වෙනකොට මෙතන තියෙන ethernet right click properties internet protocol version 4 TCP IP ගිහිල්ලා obtain IP address and automatically කියන ටික් එක දැම්ම ගමන් අර දාපු IP address සියල්ල ඉවත් වීම සිද්ධ වෙනවා ඉන්න අනතුරුව දෙවතාවක් ඕකේ දෙන්න එතකොට අයින් වෙනවා එතකොට මම ඔබට කිව්වා මේ කම්පියුටරේ තුල සමහර කම්පියුටර් වල මේ network කියන icon එක නැහැ කියලා ඒ වගේ වෙලාව ඇත්තටම මේක ඒක networking වලට අදාළ තියෙන එකක් නෙවෙයි IT වලට අදාළ තියෙන එකක් නමුත් ඉතින් අපි ඒකත් බලමු ඊටාම සරලව කොහොමද විසඳගන්නේ කියලා. මෙන්න මේ දැන් මම මේක ඉස්සෙල්ලා මුලින් ඉවත් කරනවා. දැන් බලන්න මේ desktop මේක laptop එක තුල මේ කම්පියුටරේ තුල network කියන icon එක ඔබට දකින්න නැහැ කිසිම තැනක. හරි. ඒ වෙලාවට ඔබ කරන්නේ හිස් තැනක mouse එක තබා personalize ගිහිල්ලා Teams ගිහිල්ලා මේ දකුණු පැත්තේ තියෙනවා change desktop icon කියලා තැනක් desktop icon කියලා තැනක් එතනට ගිහිල්ලා අපිට පේනවා මෙතන ටික් එක දාන්න පුළුවන් අපිට කැමති එකකට computer recycle bin control board panel වගේ අපිට කැමති ඕන එකක් ගන්නත් පුළුවන් ටික් අයින් කරමින් කැමති එකක් අයින් කරන්න පුළුවන් හරි මම network වලට ටික් එක දාලා apply කරා okay කිරීමක් සිද්ධ කරා දැන් desktop එක තුල මේ network කියන එක කොහේ හෝ මෙන්න ඇවිල්ලා තියෙනවා අපිට පේනවා හරි මනම් පළවෙනි කොටසට අදාළ ඔබේ ප්‍රැක්ටිකල් ටික ගන්න අවසానයි මම හිතනවා ඔබ IP address දාන තැනට යන්න දැන් මනා අවබෝධයක් ඇති කියලා නැවත නැවත බලන්න මේක පෝස්ට් මේ රිවයින් කර කර. හරි අපි බලමු IP address වල ප්‍රැක්ටිකල් පැත්ත. දැන් ඔබ දන්නවා කම්පියුටර් එක IP දාන්නේ කොහොමද? DHCP enable කරොත් automatically assign වෙනවා වගේම DHCP disable කරොත් කම්පියුටර් එකට ගිහිල්ලා IP දාන තැන
දාන IP address කියන්නේ මොකද්ද? subnet mask කියන්නේ මොකද්ද? default gateway කියන්නේ මොකද්ද කියන එක ගැන මන අවබෝධයක් තියෙනවා. දැන් අපි command prompt එකේ CMD එකේ මේ වැඩ ටික කරන්නේ කොහොමද කියලා බලමු. මම ඔබට command prompt එකට යන shortcut එක කියලා දුන්නේ. ඒක තමයි command prompt එකට යන සරලම ක්‍රමවේදය. මතක තියාගන්න ඕනෑම computer එක Windows කියන mark එක අර කොඩිය වගේ mark එක තියෙනවා. ඒකත් එක්කම R button එක press කරන්න. ඒ විදිහ එතකොට ඔබට මෙන්න මේක ලැබෙනවා. මේ වගේ පොඩි තීරුවක් යටින් run කියලා. එතන ඔබ ගහන්න ඕන CMD චාලි මේරි ඩේවිඩ් කියලා අපි මුල් වෙන අකුරු සඳහන් කරනවා. CMD කියන අකුරු තුන ගහලා enter කිරීමක් කරන්න. එතකොට ඔන්න ඔබට පේනවා දැන් මේ වගේ කළු පාට screen එකක් ආවා. මේ කළු පාට screen එකට තමයි අපි CMD එක එහෙමත් නැත්නම් command prompt එක කියලා කියන්නේ. මේකේ command ඇත්තටම ඉතා විශාල ප්‍රමාණයක් ගහන්න පුළුවන්. දැනට ඔබට මූලික command තුනක් කියලා දුන්නේ. ඒ තුන ප්‍රමාණවත් වෙනවා ඔබේ දිනදා ජීවිතයේ වැඩ කටයුතු ටික කරගන්න. පළවෙනි command එක තමයි ipconfig. අපි බලමු ගහන විදිය. මතක තියාගන්න මෙතන ipconfig කියන්නේ මම සිම්පල් වලින්ම ගහන්නම් කැපිටල් වලින් නැතුව ipconfig කියන්නේ තනි වචනයක්. හුඟක් අය මෙතන ip ගහලා config වචන දෙකකට ගහනවා. එහෙම වුණොත් ඔබ බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. එහෙමනම් ipconfig ගහලා enter කිරීමක් සිද්ධ කරනවා. විශාල ප්‍රමාණයේ දත්ත ප්‍රමාණයක් ඔබට පෙන්නනවා. මෙතනින් මම ඔබට වචන තුනක් කියලා දුන්නා. ඒ වචන තුන තමයි වැදගත් වෙන්නේ බලන්න. මෙන්න default gateway කියලා එකක් තියෙනවා. default gateway කියන තැන හැබැයි පේලි දෙකක් නිරූපණය වෙනවා. හරියට හිතන්න එපා. එච්චර ඊළඟට subnet mask එක තියෙනවා. IPv address කියලා දෙනවා. IP address වල version 4 කියන එක තමයි එතන අදහස් කරන්නේ. මා විසින් රූපසටහනේ ඔබට පෙන්නවා IP address කියන එකෙන් කම්පියුටර් එකේ IP එකක තියෙන ලැබෙන අතර ඒකට 192.168.1.2 කියලා පෙන්නවා. නමුත් මෙතන තියෙන්නේ 192.168.1.102 කියන එක. මොකක්ද එහෙම කියනවා නම් හේතුව රවුටරේ විසින් මේ අවස්ථාවේ කම්පියුටරේට 102 කියන IP එක තමයි ලබා දීලා තියෙන්නේ. subnet mask එක බලන්න class C 255.3.0 ඉතා නිවැරදිව අරන් තියෙනවා. අපිට වඩා හොඳට කම්පියුටර් එක IP address දන්නවා. ඒ වගේම default gateway එකට අදාළ IP address එක තමයි මේ යටින් පෙන්නන්නේ 192.168.1.1 ඉතාමත් නිවැරදිව අපිට පෙන්눔 කරනවා. දැන් ඔබ හිතනවා ඔබට යම්කිසි අවබෝධයක් ඇති කියලා මේ IP config ගැහුවට පස්සේ පෙන්නන IP. ඊට අමතරව මේකේ තව විශාල IP ප්‍රමාණයක් පෙන්නනවා. IP version 6 සහ තව ගොඩක් දේවල්. ඒව ගැන ඔබ දැනට සැලකිලිමත් වෙන්න එපා. ඒ වගේම මේ default gateway එක ඉදිරියෙනුත් මෙතනත් යම්කිසි IP එකක් පෙන්නනවා. හරි ඒක ගැන සැලකිලිමත් වෙන්න එපා. මම ඔබට කිව්වේ IP address තුන පමණක් බලන්න. subnet mask එක සහ IP address එක computer සහ මොකද default gateway කියන router එකේ IP address එක. හරි. ඊළඟ command එකට අපි යමු. ඊළඟ command එක තමයි ping ගැහුවා space එකක්. හිස් තැනක් තිබ්බා 192.168.1.1 ගැහුවා. මම මේ කරන වීඩියෝ නැවත නැවත ඔබ rewind කරලා බලන්න. ඔන්න ගහලා enter කිරීමක් සිද්ධ කරා. මම ඔබට කිව්වා පේලි හතරක් ගිහිල්ලා TTL කියලා එනවා කිව්වා. පැකට් හතරක් send කියලා වැටෙනවා කිව්වා. එතන හතරක් පෙන්නනවා. received හතරක් කියලා පෙන්නනවා. කොහේකත් හරි. lost බිඳුවයි කොහේ කියන්නේ හතරක් ගියා. හතරක් ආවා මග හැලිලා නැහැ එකක්වත්. ඒක තමයි lost බිඳුව වෙලා තියෙන්නේ. TTL කියලා අපිට පේලි හතරකින් පෙන්නනවා. මේකෙන් කිව්වේ අදහස් කරේ කම්පියුටරේ සිට රවුටරේට දත්ත හතරක් data packet හතරක් ගමන් කොට නැවතත් කම්පියුටරේට පැමිණියා. එකක්වත් මගදී හැලීමක් සිද්ධ වෙලා නැහැ. ඒ කියන්නේ මේක සාර්ථකව මේ සම්බන්ධතාවය පවතිනවා කියන එක. තව දෙයක් කියන්න ඕන. මෙන්න මේක මම කිව්වේ නෑ. මොකද ඒවල ප්‍රැක්ටිකල් මට පෙන්වන්න බැරි නිසා මෙතන තියෙනවා මිලි තත්පර ගාන. ඒ කියන්නේ මිලිසෙකන්ඩ් කියන්නේ මිලි තත්පර. මිලි තත්පර කියන්නේ තත්පරෙන් 60න් පංගුවක්. ඒ කියන්නේ මේ එක දත්ත පැකට් එකක් එක data පැකට් එකක් තත්පර මිලි තත්පර එකක් තුල තත්පරෙන් 60න් පංගුවක් තුල කම්පියුටරේ සිට රවුටරේට ගොස් නැවතත් ලැබිලා තියෙනවා. එහෙමනම් ඒ command එක ගැනත් මම හිතනවා ඔබට හොඳ අවබෝධයක් තියෙනවා. නැවත නැවත rewind කර බලන්න. command එක ping space IP address එක ගහලා enter කිරීම පමණයි සිද්ධ කරන්න ඕන. ඒ වගේම මේ මෙතනදී මට shortcut එකක් ඔබට කියලා දෙන්න ඕන. ඔබ පරණ ගහපු command එකක් නැවතත් ඔබට ලබා ගැනීමට අවශ්‍ය නම් ඒක මම note එකේ කිව්වේ නෑ. මේ arrow keys උඩ ඊතලයේ හෝ යට ඊතලයේ බීම මගින් පරණ command ඔබට නැවතත් ලබා ගැනීමක් සිද්ධ කරන්න පුළුවන්. ඒක shortcut ක්‍රමයක්. ඒකත් මතක තියාගන්න. මොකද්ද උඩ ඊතලයේ හෝ යට ඊතලයේ බීමෙන් මුලින් ගහපු command නැවතත් පිළිවෙලට ලබා ගැනීමක් සිද්ධ කරන්න පුළුවන්. හරි. අපිට අදාළ දැන් තුන්වෙනි command එක තමයි continuous ping command. continuous කියන්නේ එක දිගට. ping ගැහුවා space එකක් 192.168.1.1 ගැහුවා space ඍණ simple t. ඍණ ලකුණ තියෙන්නේ backspace එකට දෙකක් වම් පැත්තෙන් shift එකත් එක ගැහුවොත් වදින්නේ underscore ඍණ ලකුණයි ඔබ විසින් ගැසිය යුත්තේ. හරි enter කරා.
ඔන්න TTL පෙළි 4යි 5යි 6යි මේක කවදාවත් ඉවර වෙන්නේ නැහැ. අනන්තයේ තෙක් දිවෙනවා. පැයද 6ක්ද 100ක්ද ඔබේ කම්පියුටරයේ ඔන් එකේ තිබෙන තාක්කල් මේ කමාන්ඩ් එක යනවා. එතකොට මේක ඉතාමත්ම අපිට වැදගත්. අපිට තේරෙනවා ඇති ලොකු කාලයක් අරගෙන යම්කිසි ෆෝල්ට් එකක් හදද්දි බලද්දි මේ කමාන්ඩ් එක තුලින් අපිට ඒ සියල්ල නිරීක්ෂණය කරන්න පුළුවන්. හරි. එහෙමනම් ඔන්න මේකට අදාළ සියලුම කමාන්ඩ් ඔබට කියලා දීලා තියෙන්නේ. මේක දැන් අවසන් කරන්න ක්‍රමෙත් කියලා දෙන්නම්. කන්ට්‍රෝල් එකත් එක්ක C ප්‍රෙස් කරන්න. එවිට මේක නවතිනවා. හරි. එහෙමනම් ප්‍රැක්ටිකල් වලට අදාළ සියලුම දේවල් ඔබට කියලා දුන්නා. අපි බලමු ඊළඟ මාතෘකාව. MAC address media access control. මොකද්ද MAC address කියන්නේ? media access control. ඒ වගේම මේකට කියනවා අපි physical address. physical address. දැන් ඔබ දන්නවා MAC address එකක් කිව්වත් physical address එකක් කිව්වත් දෙකෙන්ම සඳහන් වෙන්නේ එකම දේ. physical කියන්නේ මෙතන මොකද්ද? නිකන් භෞතික කියන දෙයක්. භෞතික කියන්නේ නිකන් ඇහැට පේන අතින් අල්ලන්න පුළුවන් වගේ කියන අදහසක්. ඔව් ඇත්ත. මතක තියාගන්න දැන් අපි මේ පාවිච්චි කරන network device එකක ඕනෑම network device එකක ඔබ දන්නවා RJ45 connector port එකක් තියෙනවා. ඒක දන්නවා පළවෙනි දවසේම ඉගෙන ගන්න. මේ RJ45 connector device එක අදාළ කොටස උදාහරණයක් විදිහට කම්පියුටර් එකක මෙහෙම හිතමු. ඔබේ කම්පියුටර් එකේ motherboard එකේ ඔන්න දැන් උපසටහනේ දැක්වෙනවා on board RJ45 port එකක් තියෙනවා. on board කියන්නේ default company එකෙන් එනවා. company එකෙන් high කරලා එවනවා RJ45 port එකක් motherboard එකට. හරි. motherboard එක දන්නේ නැත්නම් IT වලදී එක වෙනම කියලා දෙන්න. හරි. රූපසටහනේ බලන්න. එතකොට motherboard එකට මේ inbuilt එන හදලා එවන RJ45 connector එක මොනෑම හේතුවක් නිසා pitch වෙනවා. අන්න ඒ වගේ වෙලාවට අපිට මේ කම්පියුටර් එක පැත්තකට දාන්න ඕනේ නැහැ. අපිට පුළුවන් රුපියල් 1000ක් වගේ පොඩි මුදලකට 1000 2000 අතර වගේ පොඩි මුදලකට network port එකක් තියෙන වෙනම කාඩ් එකක් මිලදී අරගෙන අපේ කම්පියුටරේට සවි කිරීම සිද්ධ කරන්න. අපි ඒකට කියනවා network interface card. මොකද්ද network interface card කියලා RJ45 අඩංගු කාඩ් එක NIC card network interface card. ඉතාමත් වැදගත් වචනයක්. මේක ලියලා. එතකොට network interface card කියන්නේ එහෙමනම් RJ45 port එක අඩංගු වෙන මේ කාඩ් එක. එතකොට මතක තියාගන්න ඕනේ මෙන්න මේ NIC කාඩ් එකට මුළු ලෝකයා විසින්ම මුළු ලෝකෙම හදන සියලුම කම්පැනි සියලුම මැනුෆැක්චරර්ස්ලා තමන්ගේ ID එකක් තමන්ගේ අංකයක් මේකට කොටලා එවන්නේ හරියට ඒක නිකන් ගලක කොටපු අකුරක් වගේ ආයි වෙනස් කරන්න බෑ මකන්න බෑ. ඒක නිසා තමයි physical address කියලා කියන්නේ. එහෙමනම් මේ ලෝකයේ තුල තියෙන ඕනෑම network card එකකට network port එකක් තියෙන device එකකට manufacturer විසින් vendor විසින් ID එකක් ගහලා එවනවා media access control MAC address කියලා. මේ MAC address එකට අපි කියනවා globally unique. ලෝකෙටම එකයි. මොකද ලෝකෙටම එකයි කියන්නේ ඒ කම්පැනි විසින් ගන්න මේ MAC address එක ලෝකයේ වෙන කිසිම තැනක තියෙන්න බෑ. එතන විතරයි. මෙහෙම ගැටලුවක් තියෙනවා. සමහරවිට දැන් ඔය හොරට ගහන්නේ ඔබ දන්නවා Samsung phone වල හොරට ගහලා fake phone එනවා. අන්න ඒ වගේ ඇරෙන්න මම කියන්නේ නීත්‍යානුකූල රාමුව තුල නීත්‍යානුකූලව හදන සියලුම network device වල මේ ලෝකයේ තියෙන MAC address එක globally unique ලෝකෙටම එකයි. ඒක වෙන කොහෙවත් නැහැ. ඒ උපකරණය තුල පමණමයි තියෙන්නේ. අන්න මේකට අපි MAC address එකක් කියලා කියනවා. ඒ වගේ MAC address එකක් අපි නිරූපණය කරනවා අරක bit 32කින් මේක bit 48කින් byte 6ක කොටසකින් 1 2 3 4 5 6යි ලෙස තිත් නෙවෙයි යොදන්නේ කෝලන් යොදමින් මේවා වෙන් කිරීම සිද්ධ කරනවා. මේම byte 6ක කොටස තුල bit නම් 48ක් තියෙනවා. මේක ඔබ දන්නවා දැන් A B C D E F කියන සංඛ්‍යා තියෙනවා නම් ඒ මොකද්ද? hexadecimal number 16 පාදේ සංඛ්‍යාවකින් තමයි MAC address එක නිරූපණය කරන්නේ. එහෙනම් තව වැදගත් කරුණු ටිකක් ඔබට ඉගෙන ගන්න තියෙනවා. MAC address එක තියෙන්නේ NIC කාඩ් එක තුල. එයාගේ bit 48කින් නිරූපණය වීමක් සිද්ධ කරනවා. byte නම් byte 6කින් නිරූපණය කිරීමක් සිද්ධ කරනවා. ඒ වගේම bit byte ගැන වෙනම පාඩමක් කරනවා. වෙනම පාඩමක් කරන දැන් වචනේ ලියාගෙන
මේක නිරූපණය කරන්නේ hexa decimal numbers වලින්. hexadecimal numbers. bit 8යි byte 6යි hexadecimal number වලින් මේ විදිහට නිරූපණය කරනවා මැදට colon යොදමින්. හරි. මෙහෙම නිරූපණය කරන MAC address එක ඇත්තම කතාව අපි IP address නම් මම ඔබට දෙකේ පාදේ binary to decimal decimal to binary conversion එක කරනවා. මේ MAC address අපිට පරිවර්තනය කිරීමක් අවශ්‍ය නැහැ. ඔබට MAC address එක කියවීමට පුළුවන් නම් දීලා තියෙන MAC address එකක් කියලා ඔබ දන්නවා නම් ඒක ඔබට ප්‍රමාණවත්. දැන් මේ MAC address එකක් ගත්තාම ඔබට මේ MAC address එක කියවීමට පුළුවන් නම් මේකේ එක ඔබ දන්නවා 0 1 2 3 4 5 6 7 8 9 ABCD E F කියන සංඛ්‍යා ටික අඩංගු වෙනවා 16 පාදයේ සංඛ්‍යාවල. කෝලන් යොදා බිඳුවත් මේ බිඳුවේ සිට 9ත් ABCD E F කියන මේ අකුරුත් කෝලන් යොදමින් සංඛ්‍යා 6ක් හැටියට ලියනවා නම් මෙන්න මේක අපි MAC address එකක් කියලා කියනවා. මේ MAC address එක ප්‍රධාන කොටස් දෙකකට වෙන්වීම සිද්ධ වෙනවා. මම මේක globally unique කියලා. මෙන්න මේ කොටසට කියනවා organizational unique identifier. organizational unique organizational unique identifier OUI value එක කියලා කියනවා. මොකද්ද OUI? මොකද්ද මේ කියන්නේ? මතක තියාගන්න ලෝකයේ තියෙන ඕනෑම MAC address එකක මුල් bit ටික මුල් bit 24 එහෙම නැත්නම් මුල් byte 3 එහෙම නැත්නම් මුල් set 3 සැලකුවම මුල් set 3 අඩංගු වෙන්නේ ඒ manufacturer company-ට අදාළ unique number එකක්. මම ඔබට කිව්වා මේක global unique කියලා. දැන් උදාහරණයකට ඔබ හිතන්න Samsung කියලා Samsung phone එකකට අදාළ යාගේ MAC address series එක ඒක ලෝකෙට මේකයි. මොකද Samsung දන්නවා Samsung වලට අදාළ කෝඩ් එක මොකක්ද කියලා. එතකොට හොර එකක් fake එකක් නොවුනොත් මේක වෙන ලෝකෙ කිසිම company එකකට නැහැ. මොකද ඒක මුළු ලෝකෙටම වෙන් කරලා දීපු දෙයක්. එතකොට අපිට MAC address එක දිහා බලලා company කියන්න පුළුවන් ඇත්තටම. එහෙමනම් මතක තියාගන්න මුල් ටිකෙන් company මොකක්ද කියලා කිවීමත් ඉතුරු ටිකෙන් network interface card එකේ අදාළ අපේ card එකට අදාළ serial number එක කියවීමත් සිද්ධ වෙනවා. එහෙමනම් මේ ටික තමයි අපේ ඒ card port එකට අදාළ serial number ඒ card port එකට අදාළ අගේ කියවීම සිද්ධ කරන්නේ මෙන්න මේ දෙවෙනි කොටසෙන්. එතකොට මේ දෙවෙනි කොටස තීරණය කරන්නේ company. මේ පළවෙනි කොටස තීරණය කරන්නේ ලෝකයා විසින්ම එක එක company වලට range ටිකක් දීලා තියෙනවා. එතකොට හැම විටම මේ අදාළ company එකට අදාළ range එක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ හොර එකක් නොවුනොත්. ඒකයි මම කිව්වේ globally unique. ලෝකෙටම එකයි MAC address තියෙන්න පුළුවන්. එහෙමනම් මේ MAC address එක අර ගලක කොටපු අකුර වගේ තමයි ආයේ කවදාවත් මකන්න බෑ. යම් යම් ක්‍රම තියෙන හොර වැඩවලට ඒක ඔබ දන්නවනේ. නමුත් නීත්‍යානුකූල සම්මත ක්‍රම වලින් නැතොත් මකන්න බෑ. එතකොට අපිට නිකන් උදාහරණයකට ගන්න පුළුවන් MAC address එක නිකන් ගලක කොටපු අකුරක් වගේ IP address එක නිකන් වැල්ලේ ලියපු අකුරක් වගේ. ඇයි IP address එක ඕන මොහොතක වෙනස් කරන්න පුළුවන්. එක රැල්ල පාරක් ආවොත් ඒක මැකිලා යනවා. ඔන්න උදාහරණ මතක තියාගන්න. MAC address එක ගලපු කොටපු අකුරක් වගේ IP address එක මුදු වෙරළේ ලියපු නිකන් address එකක් වගේ එක රැල්ලයි එන්නේ වෙනස් වෙනවා. අපිට වෙනස් කරන්න පුළුවන්, මකන්න පුළුවන්, change කරන්න පුළුවන්. ඒක නිසා තමයි මේකට MAC address එකට physical address කියලා අරකට IP address එකට logical IP address කියලා කියන්නේ. හරි. එතකොට මේ MAC address පාවිච්චි කරන උපකරණය මොකක්ද? ඊළඟ ප්‍රශ්න. සහ මේ MAC address බලන්නේ කොහොමද? මේ MAC address පාවිච්චි කරන උපකරණය තමයි ඔබ දන්නවා දැනට මොකද්ද? switch එක. switch එක විසින් වැඩ කරන්නේ MAC address වලින්. මොකද හේතුව මම ඔබට MAC address table එකක් ගැන කියලා දුන්නා. දැන් ඔබට මන අවබෝධයක් වේවි MAC address කියන්නේ මොකද්ද කියලා. මේ switch එක විසින් computers 4ක් මේ විදියට සම්බන්ධ කරගත්ත ගමන් මේ switch එක විසින් automatically search කරලා හදා ගන්නවා MAC address table එකක්. ඒකට අපි කියනවා MAC address table. මෙයා search කරලා දාගන්නවා පළවෙනි එකට තියෙන්නේ මේ MAC address එක. මම ඔක්කොම ලියන්නේ නැහැ. අපි තුමු AE ... හරි ඔය විදිහට තියෙනවා.
ඊළඟට එයා ටක් ගාලා සර්ච් කරලා දෙවෙනි කම්පියුටරේට 1 2 3 4 හරි මෙයාට පෝට් අපි ගියමු 5 6 9 කියන පෝට් වලට ගියව කියලා. එයා පහ පෝට් එකේ තියෙන්නේ CE බිංදු හරි අදාළ MAC ඇඩ්‍රස් එක. ඊට පස්සේ 6 පෝට් එකට අදාළ MAC ඇඩ්‍රස් එක. ඒ විදිහට 9 පෝට් එකට අදාළ MAC ඇඩ්‍රස් එක කියලා මෙයා මේ සේරම MAC ඇඩ්‍රස් ටික තමන්ගේ මෙමරියක් තියෙනවා. තමන්ගේ මතකේ රඳවා ගැනීම සිද්ධ කරනවා. ආන්න ඒක තමයි මම කිව්වේ. මෙයා ඉන්ටෙලිජන්ට් ඩිවයිස් එකක්. හබ් එක කියන්නේ ඉන්ටෙලිජන්ට් ඩිවයිස් එකක් නෙවෙයි. හරි. එහෙමනම් මෙයාට වදින සියලුම උපකරණ වල MAC ඇඩ්‍රස් ටික මෙයා පළමුව සර්ච් කරලා පළමුව ලර්න් කරලා තමන්ගේ මතකේ තියාගෙන අපි හිතමු මේ A කියන කම්පියුටරේ විසින් B කියන D කියන කම්පියුටරේට දත්තයක් යැවීමට අවශ්‍ය නම් ඒක ටක් ගාලා මේ ස්විච් එක විසින් සර්ච් කරලා බලනවා එන්නේ මට මේක A ගෙන් යන්නේ මට මේක D ට යවන්න ඕන. එයා මේ සියල්ල අනවශ්‍ය අයට යැවීම සිද්ධ කරන්නේ මේ ලැබෙන දත්තය අදාළ කෙනාට පමණක් යැවීම සිද්ධ කරනවා. එතකොට දත්තය පටන් ගන්නා තැනට අපි source කියලා කියනවා. දත්තය අවසාන වෙන තැනට අපි කියනවා destination කියලා. destination කියන්නේ යා යුතු තැන. final destination කියන්නේ අවසානයේ යා යුතු තැන. source එක කියන්නේ ආරම්භය පටන් ගන්න. එහෙමනම් මෙතනදී ඔබට තේරෙනවා ස්පීඩ් එක වැඩි කියලා. අර අපි අතනදී කිව්වා මේ ගොඩක් ට්‍රැෆික් වැඩි වීම නිසා collision domain එකක් කියලා ඇති වෙනවා කෝ හබ් එක තුල හැමෝටම ඕන කෙනාට එපා එකට ඔක්කොටම ගිහිල්ලා වමට දකුණට උඩට යටට සේරටම ගිහිල්ලා මේකේ ස්පීඩ් එක අඩු වෙලා performance අඩු කරලා මේ හිරවීමක් සිද්ධ වෙනවා. නමුත් switch එක අදාළ කෙනාට විතරක් යැවීම සිද්ධ කරනවා. එතකොට ඒක කරන්නේ කොහොමද? MAC address පාවිච්චි කරලා MAC address table එකක් තුලින්. එහෙමනම් ඕනෑම switch එකක් තුල MAC address table එකක් automatically එයා විසින් හදා ගන්නවා. එතකොට හබ් එක සැලකුවොත් හබ් එකට MAC ලර්න් කරන්න MAC කියවන්න බෑ. එයා නිකම් වෝල්ටේජ් මත වැඩ කරන උපකරණයක් පමණයි. දැන් ඔබ හබ් එක ගැන, ස්විච් එක ගැන, රවුටර් එක ගැන ඉතාම හොඳ අවබෝධයක් තියෙනවා. සරලව සාරාංශගත කරොත් හබ් එක වැඩ කරන්නේ වයර් වලින් වෝල්ටේජ් වලින්. ස්විච් එක වැඩ කරන්නේ MAC ඇඩ්‍රස් මත. රවුටර් එක වැඩ කරන්නේ IP ඇඩ්‍රස්, ලොජිකල් ඇඩ්‍රස් මත. මේකට අපි කියනවා ෆිසිකල් ඇඩ්‍රස් කියලා තෝරන. එහෙනම් හබ් ස්විච් රවුටර්ස් ගැන ඉතාම හොඳ අවබෝධයක් ලොකු විග්‍රහයක් කරා ඉවර නෑ. ඊළඟ පාඩමෙනුත් තව දුරටත් මේක ඉගෙන ගන්න තියෙනවා. මම ඔබට කිව්වා බිඳුවෙන් පටන් අරන් යනවා CCNP level එක දක්වා. මගදී නවත්තන්නේ. එහෙමනම් දීර්ඝ විග්‍රහයක් ඉතාම සරලව කරා. ඒකයි කියන්නේ කාලය නැතුව මට මේක විනාඩි 5න් 10න් ඔබට කරොත් ඔබට මේක අවබෝධ වෙන්නේ නැහැ. දැන් ඔබට hub switch router ගැන ඉතාම හොඳ අවබෝධයක් තියෙනවා. ඒත් ඉවර නෑ. තව ගොඩක් දේවල් මේ ගැන ඉගෙන ගන්න තියෙනවා. ඊළඟ පාඩමෙනුත් අපි මේක ගැන සෑහෙන දෙයක් ඉගෙනගෙන ඊට පස්සේ අපි ඊළඟට යමු වෙන්න පුළුවන්. එහෙමනම් ඊළඟ දවසේ ඔබ මේ පාඩමට එන්නේ මේ සියල්ල අධ්‍යයනය කළා සියල්ල ඔබේ මනසේ ඔළුවේ තබාගෙන. ඒක නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. ඔබ හොඳට මතක තියාගන්න මුල් පාඩම් නැතුව ඉදිරියට ගමන් කිරීම අපිට බෑ කරන්න. ඒක නිසා කරුණා කරලා මූලික දේවල් ටික ලබාගෙන එන්න. තාම සරලව කරන්න. දැන් සමහර ඒවා හැලිලා කියලා හිතලා ඇති. කිසිම දෙයක් හැලිලා නෑ. ඒ සමහරක් දැන් ඔබට පැහැදිලි කිරීම අපහසුයි නම් මම ඊට අදාළ තියරිය කරනකම් ඒ දේ ඉස්සරහට තියාගෙන ඉන්නවා. ඒතර මේ සිලබස් එක අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිලබස් එකක් නෙවෙයි, කැම්පස් එකේ සිලබස් එකක් නෙවෙයි, මම විසින් හදාගත්තු සිලබස් එකක්. ඔබ බලන්න මම ඔබට උගන්වන හැම වචනයක්ම ඊට කලින් කොයිද කියලා දීලා දෙනවා. ඒක තමයි මම විසින් හදාගෙන ඉන්නේ. ඉස්සරහටත් එන්න. දැන් සමත්ලිය ගැන ඔබට කියලා දුන්නේ නැහැ. බ්‍රිජ් ගැන කතා කරා, රිපීටර්ස් ගැන කතා කරා. කතා කරේ නැහැ. නමුත් ICT ශිෂ්‍යෝ බලන් ඉන්නවා. ඉතින් කොහොම මේ හලලානේ උගන්වන්නේ? නෑ හලලා නෑ. අමතක වෙලත් නෑ. ඔළුවේ තියෙනවා. ඒක කරන්න ඕන තැනදී නිසි ලෙස කරනවා. ඒකයි කියන්නේ මම කරන්නේ බොහොම ක්‍රමානුකූලව යම් කිසි දෙයක් උගන්වන්න ඒකට කලින් ස්ටෙප් එකට අදාළ දේ ඕන නම් ඒක උගන්වලා තමයි ඒ අදාළ දෙයට යොමු වීම සිද්ධ වෙන්නේ. එතකොට රිපීටර් එක ගැන ගන්න ඔබට යම් කිසි දෙයක් උගන්වන්න ඕන. බ්‍රිජ් එක උගන්වන්න ඔබට මේ ඔක්කොම ටික ගැන දැනගෙන ඉන්න ඕනේ. ඒක නිසා තමයි බ්‍රිජ් එක නැත්තම් මට පළවෙනියට හබ් එක කරලා දෙවෙනියට බ්‍රිජ් එක කරලා තුන්වෙනියට ස්විච් එකට යන්න ඕන. නමුත් ඔබ MAC address එකක් කියන මොකක්ද කියලා වෙනකොට දැනන් හිටියේ නෑ. නමුත් පළවෙනි දවසේ MAC address එක කළා ඔබට ඔක් කරන්න ගියා නම් මේව කරනකොට එපා වෙයි මේ පටන් ගත්ත ගම 16 පාදේ සංඛ්‍යාව මේ මොනවද කියලා හිතේ. ඒක නිසා බොහොම ක්‍රමානුකූලව කරන්නේ. හරි. ඊළඟ පාඩමත් මේකෙම ඉතුරු කොටසක් තියෙන්නේ. හරි. එහෙනම් අදට සමාප්තයි. සියලු දෙනාට ආයුබෝවන්.